අද මේ විහාරස්ථානයේ මෙවන් විශේෂ ධර්ම දේශනාවක් සංවිධානය වෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව අපේ පැවිදි සහෝදර පූජනීය අටභාගී ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාවට අනුව අපි මේ ඉතාලියේහි ධර්ම සංචාරයක යෙදෙන අතරතුර අපේ නායක හාමුදුරුවන්ට ලැබුණ ආරංචියකට අනුව මේ ස්ථානයට උන්වහන්සේ තීරණය කළ අපේ වැඩම කරවා ගැනීමට ඉතින් රටවල් දෙකක සංචාර අවලංගු කරලා අපි මේ ධර්ම දේශනාව සඳහා මේ ප්‍රදේශයට වැඩම කළේ. මේ පිළිබඳව මූලිකව කටයුතු සිද්ධ වුණේ අපේ නායක හාමුදුරුවෝ, ඒ වගේම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ, අපේ උදිත පොඩි හාමුදුරුවෝ එකතු වෙලා ගුණානන්ද ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධීකරණය කරලා ඉතින් අපත් අපේ පැවිදි සහෝදර මහනුවර ප්‍රිම්රෝසෝයන වජිරාරාමාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත අකුරඹුරු ධම්මවිලාස ස්වාමීන් වහන්සේ මේ සංචාරයේ දින අතරතුර තමයි අද මෙලෙසින් මේ දේශනාව පවත්වන්නට අපි මේ විහාරස්ථානයට වැඩම කළේ. පළමුවෙන්ම අපේ බලවත් ප්‍රසාදය සහ සතුට පළ කර සිටිනවා. අපි දුටුවා මේ විහාරස්ථානයේ පැමිණියාම මේ විහාරස්ථානයේ දායක පින්වතුන් මොනතරම් මේ විහාරස්ථානයේ ලැබීව ස්වාමීන් වහන්සේලාට හිතැතිව කටයුතු කරන පිරිසක්ද කියන එක. විශේෂයෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේ රෝගාතුර වෙච්ච වෙලාවේදී උන්වහන්සේ රැක බලාගෙන ආරක්ෂා කරගෙන අද මේ තත්වයට උන්වහන්සේව පත් කිරීම සඳහා මේ දායක පිරිස මේ ආයතනයේ ආරම්භයේ සිටම කටයුතු කරපු පුරෝගාමී පිරිස මොනතරම් අපවීමකින් කැපවීමකින් කටයුතු කරාද කියන එක අපේ නායක හාමුදුරුවෝ අප සමග ඉතාම කෘතවේදීත්වයෙන් සිහිපත් කරලා දුන්නා. ඒ වගේම මේ විහාරස්ථානයේ වසර 20 ගානක් තිස්සේ බොහොම හොඳින් ආරම්භ කරලා සංරක්ෂණය කරලා පවත්වාගෙන ඇවිල්ලා මේ තත්වයට ගැනීම සඳහා පින්වත් ඔබ හැම දෙනාගේම නමස්සුරු දායකත්වයේ සහභාගීත්වය සහයෝගීත්වය ලබා දෙමින් දිවයිනින් බැහැරව සතුටුන් දහස් ගණනක් ඈත හිටියත් අපේ කම මුල් කරගෙන මේ කරනු ලබන අපවීම කැපකිරීම පිළිබඳව අපේ බලවත් සතුට මේ වෙලාවේදී ඒ දායකයන්ට පළ කරන්න ඕන. තින් ඔය වාගේ ශ්‍රද්ධා සම්පන්න, ගුණ සම්පන්න, ත්‍යාගශීලී දායක පිරිස ඉන්නකන් තමයි ශාසනය රැකෙන්නේ, ස්වාමින් වහන්සේලා රැකෙන්නේ. ඒ තුල තමයි මේ සම්බුද්ධ ශාසනය තවත් চিරාත් කාලයක් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ හැමෝම එක්ව හොඳින් සතුටින් මේ විහාරස්ථානයේ තවදුරටත් ආරක්ෂා කරගෙන රැකගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් වෙන. ඒ සඳහා ඔබ හැමට ආශිර්වාද ලැබේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කර සිටිනවා. අද ධර්ම දේශනාව සඳහා මා පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තය. සූත්‍රයේ නම පඨම ජනේති සූත්‍රය. දැන් ඔන්න හොඳට අවධානයෙන් බණ අහන්න ඕන. බණ ඉවරනාට පස්සේ මම අහනවද කිව්වේ කියලා. විහාරාධිපති නායක හඳු ඉස්සරහම උත්තර දෙන්න ඕන. නිසා අවධානයෙන් බණ අහන්න එක වැදගත් වෙනවා. සූත්‍රයේ නම පඨම ජනේති. පඨම කියන්නේ කීවෙනි කියන එකද? පඨම කියන්නේ පළවෙනි කියන එකයි. ජනේති කියන්නේ ඉපැද්ද වීම කියන එකයි.
ඉපැද්දවීම පිළිබඳව කියන පළමුවෙනි සූත්‍ර දේශනාව නිසා මේට පඨම ජනේති කියන නම භාවිතා කරලා තියෙනවා. බුදුහාමුදුරු මේ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ සවැත් නුවරදී. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් බණ අහලා තියෙන පින්නතුන් දන්නවා ඔය ඉන්දියාවේ බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ තිබිච්ච නගරවල නම් කියනකොටම ඒ නගරේ තිබිච්ච පන්සල මොකක්ද කියලා කියන්න පුළුවන් හැකියාව ගොඩක් අයට තියෙනවා නේද? දැන් බරණැස් නුවර කියලා ගත්තොත් මොකද්ද පන්සල මතක වෙන්නේ? ඉසිපතනාරාම නේද? සවැත් නුවර නම් ජේතවනාරාම. තවත් පන්සලක් තිබ්බ සවැත් නුවර. පූර්වාරාම විසාකා මහෝපාසිකාව හදලා. රජගහ නුවර නම් වේළුවනාරාම. කිඹුල්වත් නුවර නම් නිග්‍රෝධාරාමයේ කියන පන්සල. එතකොට දැන් මේ පන්සල තිබුණේ සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට ප්‍රධාන තැන් දෙකකදී බණ කියලා තියෙනවා. පළවෙනි තැන තමයි ජේතවනාරාමයේ තිබිච්ච ධම්සභා මණ්ඩපය. දෙවෙනි තැන මොකක්ද? දෙවෙනි තැන තමයි දෙව්රම් වෙහෙර. දැන් ඔය හිතනවා ඇති මොකක්ද මේ කතාව? ජේතවනාරාමයේ දෙව්රම් වෙහෙර කියන්නේ. මොකද ගොඩාක් අය හිතාගෙන ඉන්නේ ජේතවනාරාමයේ සිංහලෙන් කියන නම තමයි දෙව්රම් වෙහෙර කියන්නේ. නේද? දෙව්රම් වෙහෙර කියන්නේ පන්සලක් නෙවෙයි. පන්සල ඇතුළේ තිබිච්ච ගොඩනැගිල්ලට කියන නම. ඒ ගොඩනැගිල්ල තමයි බුදුහාමුදුරු වැඩ හිටියේ. සාමාන්‍යයෙන් ඔබ අපි අහලා තියෙන විදිහට බුදුහාමුදුරු වැඩ හිටි ගොඩනැගිල්ලට කියන්නේ මොන කුටිය කියලාද? ගන්ධ කුටිය කියලා. නේද? ඇයි ගන්ධ කුටිය කියන්නේ? ඒක හදලා තිබ්බේ හඳුන් ලීයෙන් නිසා. ෆවුන්ඩේෂන් එක සිමෙන්තියෙන් හදලා තිබ්බට ඉහළට තට්ටු 7ක් ඉහළින් හදලා තිබුණා මේක. එතකොට සුවඳ හමනවා මේ කුටිය පුරාවටම හැම තැනටම ජේතවනාරාමයට ඇතුල් වෙනකොටම සුවඳ හමාගෙන යන නිසා මිනිස්සු කියන්නේ සුවඳ කුටිය කියලා. පාලියෙන් ඒකට ගන්ධ කුටිය කියනවා, සිංහලෙන් ගඳ කිරිය කියලා කියනවා. එතකොට හඳුන්ලියෙන් හදලා තිබ්බට මේකේ බිල්ඩින් ප්ලෑන් එක ගෙනල්ලා තියෙනවා. ගොඩනැගිලි සැලැස්ම ගෙනල්ලා තියෙන දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකයක තිබිච්ච දිව්‍ය විමානයකට ආකෘතියට අනුව තමයි මේක හදලා තියෙන්නේ. දිව්‍ය විමානයේ ආකෘතියට අනුව. ඉතින් ඒ නිසා ජේතවනාරාමයේ ඇතුළට එන මිනිස්සු හැමෝම වගේ කියනවා අනේ දිව්‍ය විමානයක් වගේ ලස්සනයි නේද කියලා. අන්න ඒ නිසා ඒකට නම වැටුණා දිව්‍ය රම්‍ය විහාර කියලා. දිව්‍ය විමානයක් වගේ ලස්සන විහාරය කියන එක. දිව්‍ය රම්‍ය විහාර කියන එක තමයි සිංහලට පරිවර්තනය කරනකොට දෙව් රම් වෙහෙර කියන එක. එතකොට බුදුහාමුදුරුවෝ දෙව් රම් වෙහෙරින් දෙද්දි බණ කියනවා. ඔය ධම්සභා මණ්ඩපයේදී ගොඩක් වෙලාවට බණ කියන්නේ දවල් කාලේ නැත්නම් සන්ධ්‍යා භාගයේ. දෙව් රම් වෙහෙරේදී වැඩි හරියක් බණ කියලා තියෙන්නේ රාත්‍රී කාලේ. ගොඩාක් බණ කියලා තියෙන රාත්‍රී කාටද? දෙවියන්ට. ඉතින් මේ දේශනාවත් බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ දෙව්රම් වෙහෙරේ වැඩ ඉන්නකොට එක්තරා දෙවියෙක් මුල් කරගෙන දේශනා කළා. දවසක් එක්තරා දිව්‍ය පුත්‍රයෙක් මධ්‍යම රාත්‍රී කුත් වෙලා යනකොට බුදුහාමුදුරුවෝ වැඩ සිටි දෙව්රම් වෙහෙරට පැමිණිලා බුදුහාමුදුරන්ට වැඳ නමස්කාර කරලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දෙයියන්ට හරියට ප්‍රශ්න නේද? එහෙම වාසිය ඔයයන්ගේ ප්‍රශ්න දෙයියන්ට කියන්නේ දෙයිය තවත් අමාරුයි. ඒ නිසා දෙයියන්ට අනුකම්පා කරලා හරි අනවශ්‍ය ප්‍රශ්න කියන්නේ යන්න එපා. පුළුවන් තරම් තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳ ගන්න බලන්න. දැන් මම දෙයියන්ට ප්‍රශ්න දෙනකොට බුදුහාමුදුරන්ගේ සමීප වෙලා තියෙන්නේ නේද? ඒ වගේ ඔබට යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුනහම ධර්මයට සමීප වෙන්න. ඒ ධර්මයේ තුල තියෙන ඒ හැම එකකටම විසඳුම් පිළිතුරු තියෙනවා. ඒ හොඳට ඉගෙන ගන්න.
ඉගෙන ගත්තාම මදි ඒක තමන්ගේ ජීවිතයට ඇප්ලයි කරන්න. කොහොමද මේක ගලපගන්නේ කියලා හොඳට විමසලා බලන්න. ඒ අනුව ජීවත් වෙන්න ඔබට තියෙන ගොඩාක් ගැටලු ප්‍රශ්න දුක් වේදනා සංසිඳුව ගන්න. ඒව නැති කරලා දාන්නේ ධර්මයේ ඔබට ඒකාන්තයෙන්ම පිළිසරණක් උදා කරනවාමයි. ඉතින් දැන් මේ දේවතාව ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ඉදිරිපත් කළා ප්‍රශ්න ටිකක්. අපි දැනට හිතමු ප්‍රශ්න කියලා. දැන් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහුවාම දෙන්න ඕන මොනවද? ප්‍රශ්න අහුවාම දෙන්න ඕන උත්තර. නේ. ගැටලුවක් ඉදිරිපත් කරාම මොකද්ද කරන්න ඕන? විසඳුම් දෙන්න ඕන. නේ. ප්‍රශ්න questions වලදී මොනවද? answers. නේ. ගැටලු problems වලදී solutions. නේ. එතකොට problem එකකට answer එකක් හරියන්නේ නැහැ. ගැටලුවකට උත්තර දීලා හරියන්නේ නැහැ. ප්‍රශ්නයටයි උත්තර දෙන්නේ. නේද? එතකොට ප්‍රශ්නයකට විසඳුම් අවශ්‍යයි. විසඳුම් අවශ්‍ය මොකද? ගැටලුවටයි. දැන් මම සරල දෙයක් කියන්නම්. දැන් කවුරු හරි ඔබෙන් ඇවිල්ලා අහනවා ඔයා කාලෙද ඉන්නේ කියලා. ප්‍රශ්නයට ගැටලුවක්. ප්‍රශ්නය. ඔය ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරයයි. උත්තර දෙකක්. නේද? මොකද්ද උත්තර දෙක? එක්ක ඔව් නැත්නම් නෑ. එතනින් ඒක ඉවරයි. පිළිතුරු ලැබෙනවා. හැබැයි සමහර අය ප්‍රශ්නයක් අහුවාම මේක ගැටලුවක් කරගෙන විසඳුම් දෙනවා. කොහොමද? කාටද අපි මේ දිනියෝ කන්න පුළුවන්? ඒක තව ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන්. නේද? අන්න ඒ වගේ ඔබ කිසියම් දෙයකට විසඳුම් දෙනකොට උත්තර හොයනකොට බලන්න ඕනේ ඉස්සෙල්ලා මේක ගැටලුවක්ද මේක ප්‍රශ්නයක්ද මේක බොහොම කෙටියෙන් උත්තරයක් දීලා විසඳ ගන්න පුළුවන්ද එහෙම නැත්නම් මේක වෙනත් ක්‍රමයකට විසඳන්න ඕන දෙයක්ද කියලා හොඳට බලන්න. එහෙම බලන්න ඔබට විචක්ෂණශීලී හැකියාවක් තියෙනවා. නැත්නම් ගොඩක් අය එයම ප්‍රශ්නයක් කරගන්න, එයම ගැටලුවක් කරගෙන තව පැටලෙන එකයි කරන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ දේවතාවා බුදුහාමුදුරන්ගෙන් අපි හිතමු ප්‍රශ්න 4ක් ඇහුවා. ඔන්න මම මේ 4 කියන මතක තියාගන්න බණ කියුණා මහ. පළවෙනි ප්‍රශ්නේ. මේ දේවතාවා බුදුහාමුදුරන්ගෙන් අහනවා කිංසු ජනේති පුරිසං. පුරිස කියන වචනේ මෙතන යොදලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ කියන ඒ භාවිතාව අනුව නෙවෙයි සමස්ත සත්වයාම නියෝජනය කරනවා. එතකොට මිනිස්සු විතරක් නෙවෙයි දෙවියෝ බ්‍රහ්මයෝ මනුෂ්‍යයෝ ප්‍රේතයෝ කොහොමයිද මේ පුරුෂ කියන වචනේ. අහන්නේ මොකක්ද මේ ලෝකයේ සත්වයා ඉපැද්දෙව්වේ කවුද කියන. අන්න පළවෙනි ප්‍රශ්නේ. දැන් එහෙම අහුවම බුදුහාමුදුර මොකක් හරි උත්තරයක් දෙනවනේ ඔකට. ඊට පස්සේ ඒ පදනම් කරගෙන එහෙම උත්තරයක් දෙයි කියලා හිතාගෙන දේවතාවා දෙවණියට අහනවා බුදුහාමුදුරන්ගෙන් කිංසු තස්ස විධාවති. එහෙම ඉපදිච්ච සත්වයාගේ ඔබ මොබ දුවන්නේ මොකද්ද කියලා. ඔබ මොබ කියන්නේ එහාට මෙහාට දුවන්නේ මොකද්ද කියලා. කිංසු තස්ස විධාවති. තුන්වෙනි ප්‍රශ්නය කිංසු සංසාර මාපාදී. සංසාරයට ආපු එක්කෙනාට කියන නම මොකද්ද කියලා. අන්න තුන්වෙනි. හතරවෙනි එක කිංසු තස්ස මහ භයං. එහෙම සංසාරයට ආපු එක්කෙනාට මුහුණ දෙන්න වෙන මහත් භය ලොකුම භය මොකද්ද කියලා. අන්න ප්‍රශ්න හතර. මතකයෙන් කියන්න බලන්න පළවෙනි ප්‍රශ්න මොකක්ද? මේ උපද්දවන්නේ කවුද? සත්වයා උපද්දවන්නේ කවුද? දෙක එහෙම ඉපදිච්ච එක්කෙනාගේ එහාට මෙහාට දුවන්නේ මොකක්ද? තුන සංසාරයට ආපු එක්කෙනාට කියන නම මොකක්ද? හතර එහෙම සංසාරයට ආපු එක්කෙනාට මුහුණ දෙන්න වෙන ලොකුම බය මොකක්ද? දැන් බුදුහාමුදුරුවෝ පිළිතුරු සපයනවා. දැන් බැරි වෙලාවට ඔය දේවතාවයිල ඔබෙන් අහුවනම් ඔබව ඉපැද්දෙව්වේ කවුද කියලා.
මොකද ඔබට දෙන්න තියෙන ප්‍රධානම සහ සරලම උත්තරේ. ඔබ ওই පැද්දුවේ කවුද කියලා අහුවොත් ඔබට කියන්න පුළුවන් මම ওই පැද්දුවේ අම්මයි තාත්තයි. නේද? ඒක ඒ විදිහට අහුවොත් හරියි. ඒක ප්‍රශ්නයක් ඒක උත්තරයක් දුන්නා අම්මා තාත්තාගේ උත්තරේ නිකන් බෙර ගන්න එපා. හැබැයි මෙතනදී ඊට වැඩි ටිකක් ගැඹුරට යනවා. ඒක ගැටලුවක ස්වරූපයක්, පැටලෙන ස්වරූපයක් එනවා. මොකක්ද? මේ දේවතාව අහන්නේ සත්වයායි පැද්දෙව්වේ කවුද කියලා. එතකොට සත්වයා කියන්නේ ඔබ මා පමණක් අයිති පිරිසක් නෙමෙයි. සමස්තයම අයිති වෙනවා. එතකොට සත්වයායි පැද්දෙව්වේ අම්මයි තාත්තයි කියලා කිව්වොත් ඒ උත්තරේ හරියයි නෑ. ඇයි ඒ උත්තරේ හරි නොයන්නේ? අම්මාගේ තාත්තාගේ මැදිහත් වීමකින් තොරව ලෝකයේ සත්වයෝ උපදිනවද නැද්ද? උපදිනවා. දැන් ඔයත් දන්නවා බණ අහපු අය විදියට මේ ලෝකයේ සත්වයෝ උපදින ස්වභාවය අනුව ප්‍රධාන වර්ග හතරක් තියෙනවා. නේද? දැන් අය කියන්නේ මොනවාද වර්ග හතර? පළවෙනි කටිය කියන අණ්ඩජ කියන. දෙක ජලාබුජ. තුන සංසේදජ. හතර ඕපපාත. අණ්ඩජ කියන්නේ කාටද? බිත්තර වලින් ඉපදිච්ච සත්වයෝ. කවුද? කුකුල්ලෝ, කුරුල්ලෝ, ඒ වාගේ ඔය සර්පයෝ සමහර ඒ වාගේ අය ඉන්නවා අණ්ඩජ කට්ටිය. ජලාබුජ කියලා කියන්නේ ජලයේ ඇසුරේ උපදින සත්වයෝ. ඒ කවුද? මාළු නෙවෙයි. මාළු බිත්තරනේ. ඔව් අපි මිනිස්සු, අලි, කොටි, වලස්සු ඒ වගේ වෝටර් බෑග් එකේ උපදින කට්ටියට තමයි ජලාබුජ කියලා කියන්නේ. තුන්වෙනි කට්ටියට කියන සංසේදජ කියලා. සංසේදජ කියන්නේ සංසේදජ කියන්නේ කුණු ජරාව එකතු වෙච්ච තැන්වල, මඩගොඩ වල, අසුචි තියෙන තැන්වල මේ හටගන්න කුංචි කුංචි ප්‍රෝබි සත්තු ඉන්නවා. ශුද්ධ ජීවීන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි දැන් ඔය සමහර ඉදිච්ච පළතුරු තියෙනවා. නේද? පළතුරු ගොඩාක් ඉදලා මොකද වෙන්නේ? ඇතුලේ සත්තු හට ගන්න ප්‍රමාණය. ඒ සංසේදජ පළතුරු දාන වලට නිතරම හම්බ වෙනවා. මම දන්නේ මේ කොහොමද කියලා ලංකාවේ මේ සීතලින් දාම වෙන්නේ නැතුව. ඒ කිසේ එක සංසේදජ. ඊට පස්සේ හතරවෙනි කට්ටියට කියන ඕපපාතික කියලා. ඕපපාතික කියන්නේ ඉබේ පහළ වෙනවා. ඉබේ කියන්නේ කිසිම හේතුවක් නැතුව පහළ වෙනව නෙවෙයි. කර්මානුරූපව කර්මයෙන් ජනිත කරනවා. කවුද? ඒ අය තමයි දෙවියෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, ප්‍රේතයෝ, පිසාචයෝ, නිරිසත්වයෝ කොම ඕපපාතික ගණයට කර්මයෙන් හටගන්න සත්වයෝ. එතකොට මෙන්න මේ කියන සත්ව කොට්ඨාස හතර දිහා බැලුවාම අම්මගේ තාත්තගේ ඍජු මැදිහත් වීම මත උපදින්නේ ඔය කියන කොටස් හතරෙන් කොටස් කීයද සත්‍යෝ? කොටස් දෙකක සත්‍ය විතරයි. කවුද? අණ්ඩජ සහ ජලාබුජ කියන අය විතරයි. මේ සංසේදජ සහ ඕපපාතික කියන අය අම්මා තාත්තාගේ මැදිහත් වීමකින් උපදින අය නෙවෙයි. එතකොට ලෝකයේ සත්වයායි පැද්දෙව්වේ කවුද කියලා ප්‍රශ්න කළාම ඒ ප්‍රශ්නෙට අම්මයි තාත්තයි කියලා උත්තර දුන්න නම් ඒ උත්තරය සර්ව සම්පූර්ණ උත්තරයක් නෙවෙයි. එහෙනම් බැලු බැලමට ඒක ප්‍රශ්නයක් නෙවෙයි එක්තරා විදිහක මොකක්ද? ගැටලුවක්. එහෙනම් මොකද ඒකට දෙන්න ඕනේ? විසඳුමක්. ඒතර උත්තරයක් දුන්නා නම් ඒ උත්තරය ඒකට ගැළපෙන උත්තරයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක විසඳන්න ඕනේ. ඊට වැඩිය ගැඹුරින් අධ්‍යයනය කරලා දෙන්න ඕන විසඳුමක්. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකයේ සත්වයා උපද්දවන්නේ කුමක්ද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තණ්හා ජනේති පුරිසං. මේ ලෝකයේ සත්වයා උපද්දවන්නේ මොකක්ද? තණ්හාවයි. මොකක්ද ඒකේ අදහස? තණ්හා උපද්දවනවා කියන්නේ මොකක්ද? දැන් එතන තණ්හාව කියන්නේ මොකටද? එතන තණ්හාව කියන්නේ වෙන මොකටවත් නෙවෙයි ඉපදෙන්න තියෙන තණ්හාව. ඔව්. ඉපදෙන්න තියෙන ආසාව. කාගේ ආසාවද? දැන් ඔබ මම අපි ඉපදිලා ඉන්නෝනේ.
දැන් ඔබ මම අපි ඉපදෙලා ඉන්නේ කාගේ ආසාවට? කාගේ ආසාව? අපේ නේද? ඒක වටහාගෙන ඉන්නව නම් හොඳයි. ගොඩක් අය කියන මේ අපිට නම් ඉපදෙන්න කිසිම ආසාවක් තිබෙන්නේ නැහැ. මේ අම්මා තාත්තා සතුට වෙන්න කියලා තමයි අපි දුන්නේ. නේද? ඒ අලුත් පරපුරේ ගොඩක් අය මේ වගේ කුරිරු රෝගයකට මං ආයින් දායාද කළේ ඇයි? ඉපදිච්ච ගමන් බෙල්ල මෙරිකල මැරුවේ නැති ඇයි කියලා. මම ලංකාවේ නම් මාධ්‍ය සාකච්ඡා තියදී සමහරු කිව්වේ දවසක්. එහෙම කියන්නේ ඇයි? එහෙම කියන්නේ හරියටම බැලුවොත් ධර්මයේ නිසිලසින් වටහා ගත්තේ නැති නිසා. එතකොට පින්වත්නි මේ ලෝකයේ ජීවත් වෙලා සමහරු මැරෙනවානේ. ඒ මැරෙනකොට ගොඩාක් අය ඉන්නවා මැරෙන්නේ නැවත උපදින්න කැමැත්ත ඇතිව. එතකොට මොකද නැවත උපදින්න කැමැත්ත ඇතිව මැරෙනව නම් ආයේ උපදිනවද නැද්ද මැරුණාම? උපදිනවමයි. එතකොට මේ ලෝකයෙන් යම් කිසි කෙනෙක් මැරෙනකොට උපදින්න තියෙන කැමැත්ත නැති කරා නම් එයා මොකද වෙන්නේ? එයා ආපහු උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ විතරක් නෙවෙයි. එයා මැරෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් මැරෙන්නේ කෙලෙස් සහිත කට්ටිය. කෙලෙස් නැති අය මොකද වෙන්නේ? මැරෙන්නේ නැහැ කඩේට කියන පිළිමිවන්. නේද? ඒතකොට රහතන් වහන්සේලා තමයි නැවත මරණින් පසු උපතක් කැමති නොවි මරණින් ජීවිතේ කෙලවර කරන්නේ. එතකොට කෙලෙස් නැතිව ජීවිතේ කෙලවර කරන අය රහත් වෙලා උන්වහන්සේලා නැවත උපදින්නේ නැහැ. එතකොට කෙලෙස් නැති කරපු නැති කෙලෙස් තියාගෙන මැරෙන හැමෝම මරණින් පස්සේ ආපහු උපදිනවාමයි. දර කාගේ හිතේද කෙලෙස් තියෙන්නේ? මැරෙන කෙනාගේ හිතේ. නේද? එතකොට මම මැරෙනකොට මගේ හිතේ කෙලෙස් තියාගෙන මැරුණා නම් ඒකට ආවේනික විපාකය කුමක්ද? නැවත ඉපදීමයි. එතකොට ඒ ඉපදීම නිසා මට යම්කිසි දුකක් විඳින්න වුණා නම් ඒ දුකට වග කිවිය යුත්තේ කවුද? මමමයි. වෙන කවුරුත් නෑ. ඒකට අම්මට තාත්තට බැනලා හරියන්නේ නෑ. වෙන වෙන අයට දොස් කියලා හරියන්නේ නෑ. නේද? රටට ලෝකෙට බැනලා හරියන්නේ නෑ. එවන් පරිසරයක Tamanට උපතක් සැකසුනේ Taman තුල ගොඩනැගිච්ච ඒ සංස්කාර ක්ලේශ ධර්ම වලට අනුරූපවයි. එහෙනම් ඔබ හොඳින් තේරුම් ගන්න ඔබ මම අපි ඉපදිලා තියෙන්නේ අනුන්ගේ කැමැත්තට නෙවෙයි ඔබේ මගේ තියෙන කැමැත්තට. නේද? අනිත් දැන් සමහරු කියන අම්මා තාත්තගේ කැමැත්තට කියලා. නමුත් ඔබ කොතෙකුත් ඔබට අත්දැකීම් නැති. අම්මයි තාත්තයි කැමැති වුණා උපදින්නේ නැති අය කොච්චර ඉන්නවද? නේද? දැන් ওই බැඳලා විවාහ වෙන ළමයි නැතුව ඉන්න කොච්චර ඉන්නවද බලන්න. මොනතරම් ප්‍රාර්ථනා කළත් යාඥා කළත් බටහිර ක්‍රමයට දේශීය ක්‍රමයට මොන ක්‍රමයට බෙහෙත් හේත් කළත් ළමයි නැති ඒ කැමැත්ත නැද්ද? ආසාවක් නැද්ද ළමයිට? තියෙනවා. මොනතරම් ආශ කළත් ළමයි නැති අය කොච්චර ඉන්නවද? එහෙනම් ඒකෙන් ඔබට පෙනෙන්නේ අම්මගේ තාත්තගේ කැමැත්ත තිබූ පමණින් සත්වයක උපදින්නේ නැහැ කියන එකයි. අනිත් අය කැමති වූ පමණින් අපි උපදින්නේ. අපි අනිත් අය කොච්චර අපිට ප්‍රාර්ථනා කරාද එහෙම උපදින්නේ. මට හොඳ කතාවක් මතක් වෙනවා. අපේ පැවිදි සහෝදර අතිපූජනීය ගංගොඩවිල සෝමහාමුදුරුවෝ. එක දවසක් ඔය කතරගම පැත්තේ බණකට ගිහිල්ලා ආපහු වඩිද්දි මේ හාමුදුරුවෝ නැවතුණා පොඩි පොඩි කඩ තියෙනවනේ සීනි කැකිලි එහෙම විකුණන්න. අයි ඉතින් පාරක් අයිනේ නැවතුණා. ඉතින් කඩේ හිටියේ මේ පළතුරු විකුණන මේ ගර්භණී ආතාවක් තරුණ කාන්තාවක්. ඉතින් මේ කාන්තාව සෝමහාමුදුරුවෝ දැකලා අඳුනගෙන රටම ලෝකෙම ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක් නේ. තමන්ගේ මේ පුංචි කඩේට ආවට හරි සතුටටපත් වෙලා හාමුදුරුවෝ ඉල්ලන පළතුරු දුන්නා. ඉතින් සෝමහාමුදුරුවෝ සල්ලි ගෙවන්න හදනකොට මේ ප්‍රාන්තියගොල්ලෝ අනේ ස්වාමීනි ඔබ මේ සල්ලි ගන්න පුළුවන්. මටත් මේ ලොකු අවස්ථාවක් ලැබුණේ ඔබ වහන්සේ වගේ කෙනෙකුට මේ යමක් පූජා කරගන්න. ඒ නිසා මට නම් සල්ලි පාකි කිව්වා.
ඊපස්සේ සෝමහාඳුරු දැක්කලු දැන් මෙයාට බබෙක් හම්බ වෙන්නේ කියන බව දැකලා සෝමහාඳුරු කිව්වලු නංගිට බබෙක් හම්බ වෙන්න යනවා නේද? එහෙනම් සල්ලිත් ගත්තේ නැහැ මම ආශිර්වාදයක් කරන්නම්. නංගිට වාසනාවන්ත දරුවෙකුට සිද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම කිව්වහම මෙයා දැනන් හිටියේ නෑ මොකද ඊට පිළිතුරු වශයෙන් කියන්න ඕන කියලා. සාම්ප්‍රදායික මේ මිනිස්සුත් ගත් කරටම කිව්වා ස්වාමීන් වහන්සේලාත් එසේම වේවා කියලා. දන්න තරමින් නම් සෝමහාඳුරන්ට කරදරයක් වුණා. ඉතින් අන්න ඒ වගේ නේද? එක එක කියන දැන් සමහර වෙලාවට ඔය එක එක කියන සුළු උපදිනක් වේවා කියන්නේ එයා කියන එසේ වේවා. ඒ වගේ සමහර විතරක් කියනවා. කෙසේ වෙතත් පින්වත්නි අපි තේරුම් ගන්න ඕන දේ තමයි අනුන්ගේ පැතුම අනුන්ගේ කැමැත්ත මත නෙවෙයි අපි උපදින්නේ. අප විසින් කරගන්නා ලද කර්ම ශක්තියින් අනුව. අන්නේ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ ඔබ මම උපදින්නේ වෙන මොකකටවත් නෙවෙයි. ඔබේ මගේ උපදින්න තියෙන කැමැත්ත නිසා. තණ්හා ජනේති පුරිස. ඒතර දැන් අපි පොඩ්ඩක් මේ තණ්හාව ගැන විස්තර ටිකක් දැනගන්න උත්සාහ කරමු. පින්වත්නි, තණ්හා වර්ග දෙකක් තියෙනවා. දැන් අය කියන්න බලන්න. මොකක්ද තණ්හා වර්ග දෙක? කාම තණ්හා, භව තණ්හා, තුනක් තියෙනවා. ඔව්, එහෙම තණ්හා වර්ග තුනකුත් තියෙනවා. මම අහුවා කිව්වේ මං කියන්න හදන්නේ තණ්හා වර්ග දෙකක් තියෙනවා. මොකක්ද තණ්හා වර්ග දෙක? සමහර වෙලාවට මෙතන ඉන්න අය අහපු ඇත්ත ඇති අහලා නැති ඇත්ත ඇති. පළවෙනි තණ්හාවට කියනවා සමුදාචාර තණ්හාව කියලා. ඔන්න මතක තියාගන්න පස්සේ යන්න. සමුදාචාර තණ්හාව. දෙවෙනි එකට කියනවා වට මූලික තණ්හාව. සමුදාචාර තණ්හාවයි වට මූලික තණ්හාව. සමුදාචාර තණ්හාව කියන්නේ පින්වත්නි මේ ආයතන හා ක්‍රියාත්මක වෙන එහෙම නැත්නම් ආයතන වල හැසිරෙන තණ්හා. අපි දන්නවා අපිට තියෙන ප්‍රධාන ආයතන 6ක් සලායතන. ඒවට කියන මොනවා කියලාද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. ඔන්න ඔය කියන ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන 6ට ගෝචර වෙන අරමුණු තියෙනවා 6. දැන් කියන්න ඇහැට ගෝචර වෙන ගොදුරු වෙන අරමුණ තමයි රූප, කනට නම් ශබ්ද, නහයට ගන්ධ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශ, සිතට සිතුවිලි. ඔන්න ඔය කියන අරමුණු ගෝචර වුණා. මොකද්ද වෙන්නේ? ඔය කියන අරමුණු වල කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒ කැමැත්තට තමයි මෙතන සමුදාචාර තණ්හාව කියලා කියන්නේ. ඇහැට රූපයක් පෙනුනාම ඒ රූපෙට කැමැත්තක් ඇති වෙනවා. කනට ශබ්දයක් ඇහුනාම ඒ ශබ්දෙට කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්තට තමයි කියන්නේ සමුදාචාර තණ්හාව. එතකොට ඒ කැමැත්ත නිසා මොකද කරන්නේ? අපි ඒ අරමුණ මනසෙහි තැන්පත් කරනවා. එතකොට මට කියන්න ඇහැට රූපයක් පෙනුනහම කැමැත්ත ඇති වෙන්නේ ලස්සන රූපවලටද කැත රූපවලටද? කැමැත්ත ඇති වෙන්නේ දැන් ඔයයන්ට මොකක් හරි ලැබුණොත් ඒක තියාගන්න හිතෙනවනේ සමහර වෙලාවට. ඒ තියාගන්න හිතෙන්නේ මොකක් නිසාද? කැමැත්ත නිසා. නේද? ඔයයන්ට මොකක් හරි ලැබුණාම තියාගන්න හිතෙන්නේ කැමැත්ත නිසා. එතකොට දැන් මම අහුව ප්‍රශ්නේ මොකද්ද? ඇහැට රූපයක් පෙනුනහම කැමැත්ත ඇති වෙන්නේ ලස්සන රූපවල කැත රූපවල. එතකොට මොකක්ද කියන්නේ? ලස්සන රූප කියලා. දැන් තියාගන්නවා කියලා අපි කියමු. කියන එකට අපි දැන් භෞතික දේවල් බෑග් එකේ දාලා, කබඩ් එකේ දාලා, ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා වගේ සිතුවිලි කොහෙද තියාගන්නේ? හිතේ. සිතුවිලි තියාගන්නේ හිතේ. එතකොට දැන් ඔබ හිතේ තියාගෙන ඉන්නේ
ඇහෙන් දැකපු ලස්සන රූප විතරද? දැන් මං කිව්ව කැත රූපය මතක් කරගන්න කියලා මතක් වෙන්නේම නැද්ද? වෙනවනේ. ඒතකොට මොකද මතක් වුනේ? තියාගත්ත හින්දානේ. එතකොට තියාගත්තේ මොකක් හින්දාද? කැමැත්ත ඇති වුණ හින්දානේ. එහෙනම් කැමැත්ත ඇති වෙන්නේ මොනවටද? ලස්සනේ විතරද? නෑ. ලස්සනකට දෙකටම කැමැත්ත ඇති. කනට ශබ්ද ඇහෙනවා. කනට ශබ්ද ඇහෙනවනේ. දැන් තියාගන්න හිතෙනවා. මොන ශබ්දද තියාගන්න හිතෙන්නේ? අපි හිතන්නේ නම් හොඳ ශබ්ද කියලා. නේද? දැන් තියාගන්න කියන්නේ මතක තියාගන්න කියන්නේ. දැන් ඔබට මතක ඔය කනෙන් අහපු හොඳ ශබ්දද නරක ශබ්ද? ඔව් හොඳේ වඩුයි. නේද? නරකව අන්න බලන්න අවුරුද්දයි මාසෙයි දිනේ තනයි ඔක්කොම එක කියයි. ඔච්චර මතකද කියලා අහුවම කිය ඕවා මතකෙන්න මම මැරිලා උපදින්න ඕන. මම දන්නවනේ මට කරපුවා කියලා නේද? නැවත නැවත හාර ඔබ මතක් කරලා දෙන්න. එතකොට ඇයි එහෙම මතකයට එන්නේ? වෙන මොකක්වත් නිසා නෙවෙයි. කැමැත්තෙන් අල්ලගත්ත නිසා. නේද? කැමැත්තෙන් බැඳුන නිසා. අන්න ඒ කැමැත්තට තමයි මෙතන සමුදාචාර තණ්හා කියන්නේ. එතකොට ඒ සමුදාචාර තණ්හාවල් හයක් තියෙනවා. ඒවට කියනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී වශයෙන්. ඒ කියන්නේ සමුදාචාර තණ්හා. ඊළඟට මම මතක් කළ දෙවෙනි තණ්හාව. මොකද්ද දෙවෙනි තණ්හාව? ඒකට කියනවා වට්ට මූලික තණ්හා. වට්ට මූලික කියලා කියන්නේ වට්ට කියන්නේ සංසාරෙට කියන නම. මූලික කියන්නේ හේතු වෙනවා කියන එකයි. වට්ට කියන්නේ සසර. වට්ට දුක්ඛ කියලා කියන සංසාර දුක. මූලික කියලා කියන්නේ හේතු වෙනවා කියන්නේ. එතකොට සංසාරෙට හේතු වෙන තණ්හාවට තමයි වට්ට මූලික තණ්හා කියලා කියන්නේ. වට්ට මූලික තණ්හාව පින්වත්නි තව නමකින් හඳුන්වනවා. ඒකට කියනවා ධර්මයේ පෝනෝ භවික තණ්හා කියලා. ඔයත් අහලා ඇති ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනකොට බුදුහාමුදුරු දේශනා කරන තණ්හා විස්තර කරන තැන යායම් තණ්හා මොකද ඊළඟට පෝනෝ භවිකා. පෝනෝ භවික කියන්නේ මොකක්ද? පෝනෝ භවික කියන්නේ නැවත පැවැත්ම සකස් කරන කියන එක. පෝනෝ භවික තණ්හා. පුනර්භවය ඇති කරන තණ්හා. පුනර්භව කියන වචනේ ගොඩාක් අය අද විග්‍රහ කරගන්නේ මැරිලා ආපහු උපදින එක. මැරිලා ආපහු කෙනෙකුට උපදින්නට මුල් වෙන තණ්හාව පෝනෝ භවික තණ්හාව. භව කියන වචනය මැරිලා උපදින එක විතරක් නෙවෙයි. මැරිලා නැවත පැවැත්ම විතරක් නෙවෙයි. මේ භවය තුල පවත්වා ගැනීමට තියෙන කැමැත්ත. අක් කියන පෝනෝ භවික. දැන් උදාහරණයකට ගත්තොත් දැන් අර ඇහෙන් රූපයක් දැකලා ඒක තියාගත්තනේ මතකේ. මතකේ තියාගත්තේ රූපය අපි මොකද කරන්නේ? නැවත නැවත හිතින් හිතා ඉන්නවා. හිතින් හිතා එක්කෝ ඒ රූපේ ඇලෙනවා, එක්කෝ ඒ රූපේ ගැටෙනවා. එතකොට ඔන්න කෙලෙස් අවශ්‍ය ගන්නවා. ඒ කෙලෙස් එවිසීම තමයි සංස්කාර ගොඩ නැගෙනවා කියන්නේ. එතකොට තමයි ආපහු නැවත උපතකට අවශ්‍ය කරන කෙලෙස් ගොඩ වැඩි වෙන්නේ. අන්න ඒ විදිහට නැවත නැවත ඔබ හිතේ තියෙන අරමුණු හිතින් හිතා ඉන්නවා නම් කෙලෙස් ඇවිස්සෙන විදිහට එය පෝනෝ භවික තණ්හාව මුල් කරගෙන ඉන්නේ. එතකොට ඔන්න බලන්න දැන් ගොඩාක් අය කියන දෙයක් තියෙනවනේ. මොකක්ද ඒ? මාත් එක්කම කියලා තියෙන ස්වාමීන් වහන්සේ මං සත්තු මරන්නේ නැහැ. මං හොරකම් කරන්නේ නැහැ. මං කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. මං අර අකුසල කරන්නේ බොන්නේ නැහැ. මං බොරු කියන්නේ නැහැ. ඒ හින්දා මං හොඳයි කියලා. දැන් ඔය ගොඩාක් අය ඔය තමන් හොඳයි කියලා යොදන්න භාවිතා කරන නිර්ණායක දිහා බැලුවොත් හොඳට බලන්න. මෙයා මේ කරන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද? කරන්නේ නැහැ කියලා කියන්නේ කයිනුයි වචනේ නෙවෙයි කරන වැරදි. නේද? කයිනුයි වචනේ කියන්නේ දැන් සත්තු මරණ එක කරන්නේ මොකෙන්ද මූලිකව? කයින්. හොරකම් කරන එක? කයින්. කාමයේ වර්ධව හැසිරෙන එක? කයින්. නේද?
ඊට පස්සේ බොරු කියන එක වචනේ. අරක්කු සිගරට් බොනවා කියන එක ඒකත් කයයි වචනයි ඔක්කොම සිතයි ඔක්කොම මුල් වෙනවා. එතකොට දැන් මෙතනදී මූලිකවම කරන්නේ කයින් වචනයෙන් කරන වැරදි කරන්නේ නැහැ කියන හිත. මේ ලෝකේ ඉන්න මිනිස්සු පින්වත්නි වැඩියෙන් පව් කරන්නේ කයින් වචනෙන් නෙවෙයි. මොකෙන්? හිතින්. කොච්චර කෙලෙස් අවශ්‍ය ගන්නවද නේ? දැන් හිතන්න දවසකට අපි ඇහෙන් කොච්චර රූප බලනවා. ඒ බලන රූප අපි අර විදියට රූපවල ඇලිලා ඒක හිතේ තියාගෙන ඊට පස්සේ අපි ඒ රූපය ගැන හිතා කීසරයක් එක ඇලෙනවද? කීසරයක් එක ගැටෙනවද? නේද? රාගය, ද්වේෂය අවස්සාගෙන කෙලෙස් මනෝ කර්ම කොච්චර රැස් කරනවද? ඒ ඇහෙන් දකින රූපේ හැම විතරයි. එච්චරද කරන්නේ අපි. කනෙන් අහන ශබ්ද ඔය ආදි වශයෙන් ඉන්ද්‍රයන් ඔස්සේ ගොදුරු කරගත් අරමුණු තැම්පත් කරගෙන හිතින් කොච්චර ඇලි ගැටි ඉන්නවද? ඒතර කොච්චර පව් කරනවද? ඉතින් ඒ නිසා හිතන්න එපා කයින් වචනෙන් පව් කරේ නෑ කියලා හොඳයි කියලා. නේද? දැන් මේ ගොඩාක් අය හොඳයි කියලා හිතන්නේ මොකක් නිසාද? කයින් වචනෙන් පව් කරන්නේ නැති නිසා. කයින් වචනෙන් පව් කරන්නේ නැති නිසා මම හොඳයි කියලා හිතනවා. ඔයත් කියන්න බලන්න කවුරු හරි කෙනෙක් පව් කරන්නේ නැතුව ඉඳීම හොඳ වෙන්න හේතුවක්ද? කවුරු හරි කෙනෙක් පව් කරන්නේ නැත්තම් ඒක හොඳ වෙන්න හේතුවක්ද? නෑ. එයාට හොඳයි කියන්න බෑ. පව් කියන්නේ නරකනේ. නරක නොකල පමණින් කෙනෙක් හොඳ වෙන්නේ නෑ. ඒක ඔබ අවධානයෙන් දැනගන්න. නරක නොකල පමණින් හොඳ වෙන්නේ නැහැ. බොරු කියන එක නරකයි. බොරු නොකිය සිටි පමණින් හොඳ වෙන්නේ නැහැ. හොඳ වෙන්න නම් මොකද කරන්න ඕන? ඇත්ත කියන්න ඕන. නේද? සත්තු මරණ එක නරකයි. සතුන් නොමරා හිටි පමණින් හොඳ වෙන්න. හොඳ වෙන්න නම් මොකද කරන්නේ? සතුන්ට අවේදානිය දෙන්න. කරුණා මෛත්‍රී පුරුදු කරන්න. හොරකම් කරන එක නරකයි. හොරකම් නොකළ පමණින් හොඳ වෙන්නේ. හොඳ වෙන්න නම් මොකද කරන්න ඕන? දන් දෙන්න ඕන. අතහරින්න ඕන කරන්න. නේද? එතකොටයි හොඳ වෙන්නේ. දැන් අපේ ලංකාවේ ගොඩක් අය මොනවද? නරක කරන්නේ නැහැ. නරක කරන්නේ නැති නිසා නරක නෑ. එච්චරයි. දැන් මේ සමහරවල් කොහොමද මිනිහා නරක නෑ කියන්න පුළුවන්. නේද? හොඳ වෙන්න නම් මොකද කරන්න ඕන? හොඳ කරන්න. නරක කරන්නේ නැති නිසා නරක නෑ ඒ අය. හොඳ කරන්නේ නැති නිසා හොඳත් නෑ. හරියට පතෝල වගේ. ගුණත් නෑ අගුණත් නෑ. එහෙම පතෝලේ හරියට ඉන්නවා. නේද? එහෙම හරියන්නේ නේද? මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් නරකින් වළකින්නාseම හොඳ පුරුදු කරන්න. එහෙම හොඳ පුරුදු කරන්න නම් අර හිතට කෙලෙස් තැම්පත් වෙන හැටි හොඳට තේරුම් අරගෙන අන්නේ කෙලෙස් ටික අඩු කරගන්න. එතකොට එහෙම කෙලෙස් අඩු කරගත්තේ නැති කෙනා මොකද කරන්නේ? අර හිතේ තැම්පත් වෙච්ච අරමුණු ආයේ හිතින් බලමින් හිතින් දකිවි. හිතේ ඇහෙන් දැකලා තැම්පත් කරගත්ත රූපේ ආයේ හිතින් බලමින් කෙලෙස් අවශ්‍ය කරනවා. කනෙන් අහලා හිතේ තැම්පත් කරගත්ත ශබ්දය ආයේ හිතින් අහමින් ආපහු හිතේ ඇලෙනවා. එහෙම නැත්නම් ගැටෙනවා. කෙලෙස් අවශ්‍ය කරනවා. අන්න එහෙම කෙලෙස් අවශ්‍යගෙන නැවත උපතකට අවශ්‍ය කරන භවයේ සකස් කරගන්න. එතකොට අන්න ඒ විදිහට නැවත උපත සකස් කරවන තණ්හාවල් යා ගොඩ නගනවා. එහෙම තණ්හාවල් තියෙනවා කීයක්ද? 3ක්. ඒතර පෝනෝ භවික තණ්හාව නැවත භවයේ සකස් කරන තණ්හා වර්ග 3යි. ඒ 3 තමයි අර කිව්වේ. මොනවාද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. සරලවම කිව්වොත් මහා ගැඹුරු විශ්ලේෂණයක් නැතු සරලවම කිව්වොත් ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු කාම ලෝකවල පරිහරණය කරන්න තියෙන කැමැත්ත තමයි කාම තණ්හා කියලා කියන්නේ. දැන් තණ්හාව නිසා නම් උපදින්නේ ඔන්න ඔය කියන අරමුණු ටික කාම ලෝකවල පරිහරණය කරන්න තියෙන කැමැත්තට තමයි කාම තණ්හා. එතකොට කාම ලෝක තියෙනවා කීයද?
කාම ලෝක තියෙනවා දිව්‍ය ලෝක 6යි සතර අපායයි මනුෂ්‍ය ලෝකය. ඒතර කාම ලෝක 11ක්. ඒතර කාම ලෝක 11 උපදින්න හේතු වෙන තණ්හාවට කියනවා කාම තණ්හා කියලා. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු රූපාවචර බ්‍රහ්ම ලෝකවල පරිහරණය කරන්න තියෙන කැමැත්තට තමයි භව තණ්හා කියන්නේ. රූපාදී අරමුණු රූපාවචර බ්‍රහ්ම ලෝකවල පරිහරණය කරන්න තියෙන කැමැත්තට කියනවා භව තණ්හා කියලා. ඊට පස්සේ දැන් මේ අරමුණු පරිහරණය කරලා ඔය රූපාවචර බ්‍රහ්ම ලෝකවල අන්තිමේදී මොකද වෙන්නේ? එපා වෙනවා සමහරව. ඒ රූප දැකලා එපා වෙනවා. ඒ ශබ්ද අහලා මේක කටහොර වෙනවා, ගොරෝසු වෙනවා. එහෙම වුණාට පස්සේ මොකද හිතෙන්නේ? ඒව නැතුව ඉන්න ඇත්නම් කියලා කැමැත්තක් ඇති වෙනවා. රූපය කෙරෙහි කලකිරිලා ඒ රූපේ නැතුව ඉන්න ඇත්නම් කියලා කැමැත්තක්. නැතුව ඉන්න නැත්නම් නෙවෙයි. හරිද? නැතුව ඉන්න ඇත්නම්. එතකොට එතන පැවැත්මට කැමැත්තක් තියෙනවා. තියෙනවා. නැතුව ඉන්න ඇත්නම්. දැන් ඒකට තමයි විභව තණ්හා කියලා කියන්නේ. දැන් විභව තණ්හාව නොඋනත් ඒ වගේ දැන් සමහර ඒවා පරිහරණය කරලා එහෙම නැත්නම් මේ උනාට පස්සේ කලකිරුණාම කේන්ති ගියාම නැතු ඉන්න ඇත්නම් කියලා හිතන අවස්ථා තියෙනවා. නේද? බඩු බාහිර ආදී උනා ගෙවල් දොරවල් වල තියෙන ඒවත් එහෙම මිනිස්සුන්වත් තියෙනවා. දැන් සමහර වෙලාවට සමහර නෝනලාට මහත්තුරු විතරම කරදර කරනවා නම් බීලා ඇවිල්ලා ගානවා නම් බනිනවා නම් රණ්ඩු කරනවා නම් ළමයින්ට ඉන්න දෙන්නේ නැත්තම් සමහර වෙලාවට නෝනලාට හිතෙනවා සිතිවිල්ල. මොකක්ද හිතෙන්නේ? අනේ මේ මිනිහ නැතෝ ඉන්නේ නැත්තම් පිළිද නේද? ගොඩක් නෝනලා කිව්වේ නැතුණාට ඕක හිතේ තියෙනවා. එතකොට එතන තියෙන්නේ නැතෝ ඉන්න නැත්නම් නෙවෙයි නැතෝ ඉන්න ඇත්නම් කියලා. එතකොට එහෙම කැමැත්තක් එන්නේ නෝනලට විතරද? මහතුරුන්ටත් කොහොමද මහතුරුන්ට එන්නේ? සමහර නෝනල ඉන්නෝ යක්ෂණියෝ නේද? නිතරම කඩාපනිනවා, රණ්ඩු සරුවල් වෙනවා, කෑකෝ ගහනවා. එතකොට සමහර මහතුරුන්ටත් එපා වෙලා මහතුරුත් කියනවා. කොහොමද? අනේ මේ නැතුව ඉන්න නැත්නම් කිව්වේ. අනේ මේ ඊළඟට කියන වචනේ මම කියන්නේ ටිකක් සැර වැඩි ගෑයන්නේ පටන් ගන්න මේක. නේද? එතකොට අන්න ඒ වගේ නැතුව ඉන්න ඇත්නම් කියලා වචනයක් කියනවා. ඒ වගේ රූපාදී අරමුණු පරිහරණය කරලා ඒව එපා වෙන තත්ත්වයකට එනවා. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉහළට ගියා. ඊට පස්සේ මේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ට හිතෙනවා මේවත් හරි ගොරෝසු මේ වගේ අරමුණු නැතුව ඉන්න ඇත්නම් කියලා කැමැත්තක්. අන්න ඒකට තමයි කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින තියෙන කැමැත්ත. ඒ තමයි විභව තණ්හා. එතකොට මේ විභව තණ්හාව ඇති වෙන කෙනා මොකද කරන්නේ? ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නීව සංඥානාසඤ්ඤායතන කියලා තියෙන ධ්‍යාන ටික. ඒ ධ්‍යාන පුරවගෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින. එතකොට සත්වයෙක් විදියට අපිට උපදින්න පුළුවන් තැන් තුනයි තියෙන්නේ. මොකද්ද තැන් තුන? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. ඔය තැන් තුනේ උපදින්නේ කාම ලෝකවල උපදින්නේ කාම තණ්හා නිසා, රූප ලෝකවල උපදින්නේ භව තණ්හා නිසා, අරූප ලෝකවල උපදින්නේ විභව තණ්හා නිසා. ඔය කියන තණ්හා තුනට පොදුවේ කියන වචනේ තමයි පෝනෝ භවික තණ්හාව. නැවත උපදින්න තියෙන කැමැත්ත. හරියටම බැලුවොත් ඇයි මෙහිම නැවත උපදින්න කැමැත්තක් ඇති උනේ? අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගත රූපාදී අරමුණු වල තිබෙන බැඳුන නිසා. එහෙනම් මොකද කරන්න ඕන? ඔන්න නැවත උපතක් සකස් නොවන විදිහට ඒ අරමුණු වල නොබැඳී ඉන්න උත්සාහවත් වෙන්න. ඕක තමයි නිවන් දකින්න තියෙන. දැන් ගොඩාක් අය මගෙන් එක තැන්වලදී අහනවා ස්වාමීන් වහන්සේ බෞද්ධ විදියට අපි මේ විවිධ ධර්මය අහනවා. දැන් නිවන් දැකීම සඳහා අපි කොතනින්ද පටන් ගන්න ඕන කියලා. පටන් ගන්න තියෙන මෙතනකින් නෙමෙයි. ඔබ රූප දකින්න තැන සිහිය නුවණ පාවිච්චි කරලා ඔබට පුළුවන් නම් ඒ රූපය මුල් කරගෙන කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව ඉන්න. එතන තමයි නිවන් දකින්න පටන් ගන්න තියෙන්නේ. ශබ්ද ඇහෙන තැනයි කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව ඉන්නවනම් ඔබට නිවන් දකින්න පටන් ගන්න තියෙන තැන.
ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ නිවන් දකින්න ආරණ්‍යගත වෙන්න ඕනේ කැලෑවකට ගිහිල්ලා කවුරුත් දැන් නේද? ගොඩාක් අය හිතාගෙන මේ රූප දැක්කහම කෙලිස් වැඩි වෙනවා රූප නැති වෙන්නේ නැත්නම් කියලා. දැන් සමහර අය හිතන් දැන් බලන්න ඔබ මම සරල උදාහරණයක් කියන්නම්. දැන් සමහර හිතාගෙන S2 අරගෙන ඉතියාම රූප පේනවා ඒක කෙලිස් වැඩි වෙනවා. නේද? එතකොට මොකද කරන්නේ සමහර අය? S2 අරගෙන ඉතියාම රූප පේනවා ඒක කෙලිස් වැඩි වෙනවා කියලා දැනෙන සමහරු කරන්නේ මොකද? S2 වහගන්නවා. එතකොට මොකද වෙන්නේ? සමහරුන්ට S2 වහගත්තට පස්සේ තමයි හොඳ රූප පේන්නේ. නේද? කවදාම නොවෙනිච්ච රූපක් පේනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි කුමක්ද? රූපවලට තියෙන කැමැත්ත නැති කරගන්න S2 අරගෙන ඉඳීම වහගෙන ඉඳීම නෙවෙයි ක්‍රියා. මනස සකස් කරගන්න. එහෙනම් කොහොමද ඔබ ඒ ඇති වෙන රූපයක්, ශබ්දයක් ආදී අරමුණු හැමෝගේ ඇති වෙන බැඳීම නවත්ත ගන්න? බැඳීම නවත්ත ගන්න තියෙන සරල දෙයක්. මොකක්ද සරල දෙය? වෙනස හඳුන ගන්න. දැන් අපි ඕන තැනක බැඳෙන්නේ ඒ දේ ඒ විදිහට තියනවා කියලා හිතලානේ. ඒක අල්ලගන්න ඒ නිසා. ශබ්ද බැනුමක් උනත් එහෙමනේ. නේද? අපි බැනුමක් උනත් අල්ලගන්නේ ඒක වෙනස් වෙන්නේ නැද්ද? සමහර කෙනෙක් මට මේ බැනපු බැනුම තාම කන දෝංකාර දෙනවා. මට දැනුත් ඇහෙනවා කියලා කියනවා. හැබැයි ඒ කිව්වට ඒ බැනුම අහුනට පස්සේ වෙන ශබ්ද ඇහිලා නැද්ද කන? ඇහිලා. එතකොට අර බැනුම් ශබ්ද ඔක්කොම අනිත්‍ය වෙලා. වෙනස් වෙලා ඉවරයි. නේද? රූපයත් එහෙමයි. ඔබේ ඇහැට ප්‍රිය උපදවපු රූපයක් තියෙනවා නම් ඒ රූපේ ඊළඟ රූපේ දකින්න වෙලාවේදී වෙනස් වෙනවා. එහෙනම් ඔබ මේ අනිත්‍යතාවය හොඳට තේරුම් ගත්තනම් අර රූපය හැමේ ඇලෙන්න තියෙන ඉඩ කඩ අඩු කරගන්න පුළුවන්. ගැටෙන්න තියෙන ඉඩ කඩ අඩු කරගන්න පුළුවන්. අනේ අනිත්‍ය දකින්නකොට තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන්. තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව ඉන්න තරමට ඔබ භවය කෙටි කර ගන්නවා. උපදින්න තියෙන වාර ගන්න අඩු කර ගන්නවා. එහෙනම් ඔබ බෞද්ධ මිනිස්යෝ විදිහට ඉපදිලා බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කරන පිරිසක් විදිහට ඉපදිලා මේ ජීවත් වෙච්ච කාල සීමාවේදී මේ භවය තුළ උපත නැති කර ගැනීම සඳහා අන්හාව නැති කර ගැනීම සඳහා ඔබ කොතරම් වෑයම් කරලා තියෙනවද උත්සාහවත් වෙලා තියෙනවද කියන හිතලා බලන්න. සමහර වෙලාවට මම මේ කියන බණ ටික ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් ඔබ කල්පනා කරලා බලන්න මේක සාම්ප්‍රදායිකව මේ පින් කරන්න, පව් කරන්න එපා කියලා කියනවට වැඩිය ඊට වැඩිය ගැඹුරට යන දෙයක් ඔබ ඔබේ ජීවිතය තුළින් දකින්න ඕන. ඒ නිසා මේ තණ්හාව නිරුද්ධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඔබට තියෙන්න ඕන. ඒ සඳහා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු පරිහරණය කරන හැම මොහොතකම ඒවාට ඇලෙන්නේ නැතුව ඉන්න. ඒවා අනිත්‍ය බව තේරුම් අරගන්න. පින්වත්නි බුදුහාමුදුරු කොහේවත් කියලා නැහැ. රූප බැලුවාම ආසාව වැඩි වෙනවා, තණ්හාව ඇති වෙනවා, තරහා යනවා. ඒ නිසා රූප බලන්න එපා. ශබ්ද ඇහුවාම තමයි කෙලිස් ඇවිසේ නිසා ශබ්ද අහන්න එපා. ඉයර්ප්ලග්ස් දාගෙන ඉන්න කියලා. එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්න බෑ. බුදුහාමුදුරු දේශනා කළ දෙන බොහෝම හොඳ වචනයක්. නිස්සරණ පඤ්ඤෝ පරිගුණ්‍යති. අතහරින්න සූදානමින් පරිහරණය. දැන් සමහර අය කියනෝනේ අපෝ බලන්න ආරීද කියන්නේ මෙහෙමයි අතහරින්න කියලා. ඒ වුණාට මේ සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. ඔය ආදී වශයෙන් සමහරු ගිහි අය චෝදනා කරනවා, ගිහි අය හාමුදුරුවෝ චෝදනා කරනවා. එහෙම අය ඉන්න ඕන තරම්. ගොඩක් අය හිතාගෙන මේ සැප විඳින්න එපා. දුක් විඳින්නමයි කියලා නම් බුදුහාමුදුරු දේශනා කළේ ඒක. එහෙම එකක් නෙවෙයි. බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ සැපක් තියනවා නම් ඒ සැප විඳින්න. තියාගෙන විඳින්න බැරි නම් ඒක කර්මයක්. නේද? එහෙම කර්ම කියව නැහැ තියෙන ගොඩක්. දැන් ඔය සමහර නැත්තම් ඊවල ෆ්‍රිජ් එකේ අලුත් මෙලවලු තියෙනවා. කන්න පිට නැහැ. නේද? අරගෙන ඉවරලා දවස් දෙකක් විතර එළිය තියලා හංගෙ හෙන කිට්ටුව තමයි උයාගෙන. අල්මාරි වල අලුත් ඇඳුම් තියෙනවා. අඳින්නෙම හඩු ගඳ ගහන කිලිටියක් නේ. ඇයි මේ කියනවා මම හරි චාම්නේ සරලයිනේ කියලා. ඒකට කියන්නේ චාම්කම නෙවෙයි කුණුකම කියලා. එහෙම වොන්නේ. තියනවා නම් පරිහරණය කරන්න. හැබැයි අතහරින්න වෙන බව දැන. බුදුහාමුදුරුවෝ අන්න ඒ සඳහායි කිව්වේ නිස්සරණ පඤ්ඤෝ පරිගුණ්‍යති කියලා.
අතහරින්න වෙන බව දැනගෙන පරිහරණය කරා නම් අතහරින්න වෙන වෙලාවක් ආවොත් දුකක් නැහැ. ඇඳුම් පැළඳුම් කෑම බීම විතරක් නෙවෙයි අපි ජීවත් වෙන අපේ සමාජික නෝන මාතේ දූල පුතාලා ආච්චිලා සීයලා අම්මලා තාත්තලා මේ හැමෝම අපිට අතහරින්න වෙන බව අපි දැනගෙන එයාත් එක්ක ජීවත් වෙනවා. එහෙම වුණාම දුකක් නැහැ. මම සරල උදාහරණයක් කියන්නම්. මේ පැත්තේ පාරවල් ගැන මම දන්නේ නැති හින්දා මම ලංකාවේ පාරක් කියන්නම්කෝ. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් අපි හිතමු කිරිබත් ගොඩට වෙලා ඉන්නවා කෑගල්ලට යන්න. කෑගල්ලට යන්න නුවරපාල දිගේ කිරිබත් ගොඩට වෙලා ඉඳිද්දි බස් එකක් එනවා නුවර යන. එතකොට දැන් මෙයා බස් එකට නගිනවා. අපි නම් ඉන්නේ අපි බස් එකට නගිනවා. බස් එකට නගිනකොටම අපි දන්නවා යමක්. මොකද්ද දන්නේ? බස් එක යන්නේ නුවර. හැබැයි මම බහින්නේ කෑගල්ලෙන් කියලා දැනගෙනයි බස් එකෙන් බහින්නේ. බස් එකට නගිනවා. බස් එකට නැගලා බලනකොට බස්සේ හිස් සීට්ස් එහෙම තියෙනවා. එතකොට මොකද කරන්නේ? කෑගල්ලෙන් බයිනවා කියලා බස් එක කෑගල්ලට යනකම් හිටගෙන යන්නෝ. නෑ සීට් එකක් තියෙනවනේ වාඩි වෙන්න. හැබැයි සීට් එකේ වාඩි වෙනකොටම හිතේ එකක් තියෙනවා. මොකද්ද? මම කෑගල්ලෙන් බහිනවා. කෑගල්ලෙන් නැගිටිනවා සීට් එකෙන් කියලා දැනගෙනමයි වාඩි. ඔහොම යද්දී දැන් ඉතින් බස් එකේ සින්දුවක් එහෙම දාලා දෙනවා. ඔක්කත් අහගෙන යනවා. ඔය අතර කඩල්කාරයෙක් නැගුවොත් කඩල ගොට්ටක් එහෙමත් ගන්න. නේද? ළඟ ඉන්න වාඩි වෙලා ඉන්න කෙනා පත්තරේ කියනකොට ඔළුව දාලා පොඩ්ඩක් පත්තරේ කියනවා. ගොඩක් බස්වලදී අනුගේ පත්තරනේ කියනවා. නේද? ඔය විදිහට දැන් මේ පරිසරයේ බල බස් එකේ යනවා. ඔහොම යද්දී ඔය බස් එක කෑගල්ලට එනවා. එහෙම කෑගල්ලට ආවහම අපි මොකද කරන්නේ? සීට් එකෙන් නැගිටලා බස් එකෙන් බහලා යනවා. ඒතර දුකයි දුකක් නැහැ. ඇයි දුකක් නැත්තේ? ඔව් බස් එකට නැග්ගිම කෑගල්ලෙන් බහිනවා කියලා දැනගෙන. සීට් එකේ වාඩි වුණේම කෑගල්ලෙන් නැගිටිනවා කියලා දැනගෙන. ඒ නිසා බස් එක කෑගල්ලට එනකොට සීට් එකෙන් නැගිටලා බස් එකෙන් බහලා යන එක දුකක් නෙවෙයි. ඇයි කොහොමවත් බහිනවා කියලා දැනගෙනයි ටිකට පරිහරණය කරන්නේ. හැබැයි මෙහෙම එකක් වෙන්න පුළුවන්. මොකද? බස් එක ගිරිබත් ගොඩේ ඉඳලා කෑගල්ලට යන අතරතුරේ බස් එකේ ඉන්න කාත් එක හරි සෙට් වුණු කෑගල්ල අමතක කරලා නුවරින්ම බහින්න පුළුවන්. නේද? එහෙම අයත් ඉන්නවා. දැන් අපිට ගොඩක් අය වෙලා තියෙන්නේ එහෙම. අපි මේ එක්තරා බස් එකකට නැගලා ඉන්නේ. නේද? මේ මිනිස්සු හැටියට නැගපු බස් එක. කැඩුනොත් සමහර වෙලාවට ඔක හදාගෙන යන්න පුළුවන් බස් එක හදාගෙන. නමුත් අපි හැමෝම පින්වත්නි බස් එකට නගිනකොට ගන්නව ටිකට් එක. ඒ ටිකට් එක තමයි ජනක කර්මය කියන්නේ. ඒ ටිකට් එකේ ලියවිලා තියෙනවා ඒක ෆස්ට් ක්ලාස්ද සෙකන්ඩ් ක්ලාස්ද මොකක්ද ක්ලාස් එක මොන වගේ සීට් එකකද වාඩි වෙන්න පුළුවන් මොන වගේ සැපද ගන්න පුළුවන් තාම බීම ඇතුවද නැතුවද ආදී වශයෙන් ඒ ටිකට් එක අරගෙන බස් එකට නැගලා බලනකොට අපිට කලින් බස් එකට නැගපු පිරිසක් ඉන්නේ ඒ තමයි අපේ අම්මා තාත්තා ආච්චිලා සීයලා අයියලා වැඩිහිටි පරම්පරාව අපිට පස්සෙත් බස් එකට නගිනවා කට්ටියක් ඒ තමයි බාල පරම්පරාව ඒ ඇයිත් එක කතා බස් කරනවා දැන හැඳුනුම්කම් ඇති කර ගන්නවා සූදතාව ඇති කරගෙන ගෙනියනවා බෙදා හදාගෙන කරනවා හැබැයි කවදා හරි දවසක් උදා වෙනවා අපි ගත්ත ටිකට් එකෙන් අපට මේ ගමන යා හැකි දුරට බස් එකේ එනවා එහෙම ආවම කවුරු කැමති වුණත් අකමැති වුණත් අපිට මේ බස් රථයෙන් බහැලා යන්න වෙනවා ඒකයි ස්වභාවය අන්න ඒ තත්වය අපි හොඳින් තේරුම් අරගෙන කටයුතු කරනවා නම් අප විසින් කරගන්නාද කුසල කර්ම වලට අනුරූපව අපේ මේ ජීවිත සකස් නැති වෙන්නේ කියලා තේරුම් අරගෙන කටයුතු කරනවා නම් පුළුවන් තරම් මේ අරමුණු නිසා කර්ම සැකසෙන අඩු කරගන්න අපි උත්සාහවත් වෙනවා. එහෙම කර්ම සැකසෙන අඩු වෙන තරමට උපදින්න තියෙන වාර ගන්න අඩු වෙනවා. උපදින්න තියෙන වාර ගන්න අඩු වෙන තරමට දුක් විඳින්න තියෙන වාර ගන්න අඩු. එහෙනම් ඒ දුක කෙටි කර ගන්න පුළුවන්කම තියෙන. ඔබට මට අපට කොහොමද අරමුණු පරිහරණය කරන හැම මොහොතකම ඒවයි නොඇලී නොගැටී ඉන්න ඒ අරමුණු අනිත්‍ය විදිහට වෙනස් වෙන විදිහට දැකලා පරිහරණය කරන්න. අන්න ඒ විදිහට කටයුතු කළොත් ඔබේ සසර ගමන කෙටි කර ගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරන්ගේ දෙවෙනි අහන ප්‍රශ්නේ තමයි කිංචු තස්ස විධානවති. ඒ ඉපදිච්ච මිනිසයාගේ ඔබම ඔබ දුවන්නේ නැකන්ද කියලා. බුදුහාමුදුරු දේශනා කරන චිත්ත මස්ස විධානවති. එයාගේ ඔබම ඔබ දුවන්නේ හිත.
අර අරමුණු ඔස්සේ හිත දුවනවා. ඇහැට පේන රූප ඔස්සේ, කනට ඇහෙන ශබ්ද ඔස්සේ හිත එහෙම දුවනවා. හිත දුවන්න කෙලෙස් ඇවිස්සෙනවා. කෙලෙස් වැඩි වෙනවා. අරමුණුත් එක්ක කෙලෙස් වැඩි වෙන ගමනේ එයා තව සසරට බැඳෙනවා. එහෙනම් අරමුණු පස්සේ හිත දුවවන්නේ යන්නේ නැතුව චිත්ත සමාධිය උපදව ගන්න. පුළුවන් තරම් කුසල අරමුණු වලම හිත පිහිටුව ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. සිතේ ස්වභාවයෙන් නිතරම අර රූප ආදී අරමුණු පස්සේ දුවන්නේ. දැන් මෙතන උනත් එහෙම තමයි මේ බණ අහගෙන ඉන්නවට වැඩි හිත වෙන අරමුණු වශයෙන් දුවන ඉඳ තියෙන ඉඳ වැඩි නේද? ඉතින් නැවත ඔබ හිත මේ කුසල අරමුණට ගන්න තරමට ඔබේ හිතේ අර කර්ම සැකසෙන අඩු කර ගන්න පුළුවන්. ඔබේ හිත නැවත උපතක් කරා යන වාරගාම ඔබට අඩු කර ගන්න. තුන්වෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරන්ගෙන් අහපු කිංසු සංසාරමාපාරි සංසාරයට ආපු එක්කිනාට කියන නම මොකක්ද කියලා. එතෙදි බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා සත්තු සංසාරමාපාරි. සංසාරයට ආපු එක්කිනාට කියන නම තමයි මොකක්ද? සත්වයා කියන. පින්නත් මෙතන ඉගෙන ගන්නම වචන දෙකක් තියෙනවා. පළවෙනි වචනේ තමයි සංසාරය. දෙවෙනි එක සත්වයා. සංසාරය කියන්නේ සැරිසරන තැන. සංචරණය කියන්නේ හැසිරෙනවා කියන එක. සැරිසරන ගමන් කරනවා කියන එක. එතකොට සත්වයේ විදියට ගමන් කරන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. මේ ඒවට කියනවා කාම භව, රූප භව, අරූප. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා. ඔය සත්වයාට ඔය කියන කාම රූප අරූප කියන භවවල ගමන් කරන්න බෑ නිකන්. ගමන් කරන්න අවශ්‍යයි වාහනය. ඒ වාහනය තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. මොකද්ද වාහනේ? ඒ තමයි පංචස්කන්ධ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධය උපාදානය කරගෙන අල්ලගෙන ඉන්න කෙනාට තමයි සත්වයා කියන්නේ. කියන්නේ මේ වාහනේ පදින කෙනා. එතකොට දැන් අපට වාහනේ ලැබිලා තියෙනවා. කොහොමද වාහනේ ලැබිලා තියෙන්නේ? ඒ වාහනේට අපි ගෙවපු තරම්. නේද? දැන් එක්කෙනාට වාහන තියෙනවනේ. කොහොමද වාහනේ තම තමන්ගේ වත්පොහසත්කම් අනුව එක જાති වාහන තියෙනවා. අලුත් ඒවා තියෙනවා, පරණ ඒවා තියෙනවා නේ. එතකොට අන්න ඒ වගේ ඔබ මේ ලෝකයට එනකොට ඔබ ගෙනාපු කර්ම ශක්තිය අනුව ඔබ ගෙවපු ප්‍රමාණය අනුව ඔබට වාහනයක් ලැබිලා තියෙනවා. ඒ වාහනේ තමයි මේ ලැබිලා. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ වාහනේ නැගලා ඉන්නකම් ඔබට සංසාරය ඇවිදින්න වෙනවා. ගමන් කරන්න වෙනවා. නේ? එතකොට මේ වාහනේ කාලයක් පදිනකොට මොකද වෙන්නේ? පරණ වෙනවා. නේද? දැන් මේ වාහන අපේ වාහනොත් එහෙමයි. කාලයක් පදිනකොට පරණයි. පරණ වුණාම මොකද කරන්නේ? පරණ ගෑලි අයින් කරලා අලුත් ඒවා දාන්න. ස්පෙයා පාර්ට්ස් දානවා. නේද? දැන් මොනවද දැන් දාන්න ස්පෙයා පාර්ට්ස්? දැන් සමහරු දැන් තම තමන් දාගත්ත ස්පෙයා පාර්ට්ස් මතක් කරගන්න මම කියන්නේ. දැන් දත් දාලා තියෙනවා. ඒව ස්පෙයා පාර්ට්ස්. උකුල්ලට දාලා තියෙනවා. ඒවත් ස්පෙයා පාර්ට්ස්. නේද? ඊට පස්සේ ධන හිස් දාලා තියෙනවා. ඒව ස්පෙයා පාර්ට්ස්. ඊළඟට contact lenses අස්කාච ඒවත් ස්පෙයා පාර්ට්ස්. එක එක යකඩ කැලේ මේ ස්පෙයා පාර්ට් එකක් දාන්නේ මේ විදිහට. නේද? එක එක ස්පෙයා පාර්ට්ස් තියෙනවා. වික්ස් දාගෙන ඉන්න සමහරයි. නේද? ඒව ස්පෙයා පාර්ට්ස්. ඉතින් ඔය ස්පෙයා පාර්ට්ස් දාගෙන මේ වාහනේ පදිනවා. පැදගෙන ගියාම වැඩේ වෙන්නේ කාලයක් පදිනකොට ඉතින් පරණ වෙනවා. පරණ වුණාම මොකද වෙන්නේ? පරණ වුණාම අපි කැමති නෑනේ. පරණ වුණ ඵලයටම අතාරින්න නේද? ඊට පස්සේ මොකද කරන්නේ? පරණ වුණාම දැන් දි รา පත් වෙනවා මේ වාහනේ. මල කඩ කනවා. දි รา පත් වුණාම අපි මේ වාහනේ අරගෙන යනවා ගරාජ් එකට. ගරාජ් එකට අරගෙන ගියාම ගරාජ් එකේදී වාහනේ ටින්කරින් කරනවා. මොනවද ටින්කරින්? කොණ්ඩේ ටින්කරින් කරනවා. නේද? දැන් මොන කරන්නේ ටින්කරින් බලන්න. ඇහි බැම ටින්කරින් කරනවා. නේද? නියපොතු ටින්කරින් කරනවා. තෝල් ටින්කරින් කරනවා. නේද? මූණ කම්බුල් ටින්කරින් කරනවා. ඔය ටින්කරින් කරන ගරාජ් වලට තමයි සැලූන් කියලා කියන්නේ. නේද? ඒ ගරාජ් හැම හන්දියක් ගන්නවා මේකදී. සතියකට සැරයක් හරි ওই ගරාජ් එකේ පාර්ක් කරලා මේ වාහනේ ටින්කරින් කරනවා. නේද? ඔහොම කරගෙන කොහොම හරි තල්ලු කරගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කවදා හරි පැදලි වුණාට පස්සේ යාගන්න බැරි තරමටම උක අබලන් යනවා.
ඊට පස්සේ මොකද? ඊට පස්සේ ඔතන දැන් මේ වාහනේ අතහරින්න වෙනවනේ. ඒ වාහනේ අතහරින්න නම් තව ඊට වැඩි හොඳ වාහනයක් අල්ලගන්න වෙනවා. ඒ සඳහා දැන් මේ ඉඳලා කර්මරැස් කරනවා. ඊට පස්සේ ආයෙ තව වාහනයක් අල්ලගන්න. නේද? සමහර වෙලාවට ඒ වාහනේ කකුල් දෙක රෝද දෙක එකක් වෙන්න පුළුවන්. රෝද හතරේ වාහන තමයි ගොඩක් අල්ලන්නේ. මේක කකුල් හතරෙන් යන්නේ ඒවා. ඉතින් කෙසේ වෙතත් ඔන්න ඔය විදිහට සංසාරේ සැරිසරන එකට තමයි සක්‍රියා කියන්නේ. එතකොට පංචස්කන්ධයක් උපාදානය කරගෙන සසර සැරිසරන. මේ විදිහට මේ ලෝකවල උපදිනවා. එතකොට සංසාරය කියලා හඳුන්වන තැන් තියෙනවා 31ක්. මොනවද? කාම ලෝක 11යි. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. 16යි 4යි 20යි 11යි 31යි. ඔය 31 කියන්නේ 31යි. හැබැයි ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද? මේ විශ්වයේ පුරාවටම තියෙන ඔය වගේ 31 තල 31ක් විතරක් නෙවෙයි. අන්න ඒකයි විශේෂය. තවත් දිව්‍ය ලෝක, තවත් බ්‍රහ්ම ලෝක, තවත් මනුෂ්‍ය ලෝක, තවත් අපායවල මේ විශ්වයේ පුරාවටම විසිරීලා තියෙනවා. හැබැයි ඔබ අපේ ඉන්න මේ සංසාරය ඉතාම වාසනාවන්ත සංසාරයක්. ඇයි කියන්නේ? මේ සංසාරය තුල විතරයි ලෞතුරා බුදුවරු පහළ වෙන්නේ. බලන්න, බේරිලා ඇවිල්ලා ඉන්නේ එසේ මෙසේ තැනක නෙවෙයි. ලෞතුරා බුදුවරු පහළ වෙන සසරක මේ ලෝකයක උපත ලබන්නට වාසනාවන්ත ඔබ. ඔබේ වාසනාව එතරින්ම සීමා වෙන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පාල වෙච්ච රටට අල්ලපු රටේ ඉපදෙන්න ඔබ වාසනාවන්ත වුණා. ලෞතුරා බුදුහාමුදුරන්ගේ සිරිපාපාසින් 3 වතාව පවිත්‍රත්වයට පත්වෙච්ච රටක ජීවත් වෙන්න ඔබ වාසනාවන්ත වුණා. ඒ වගේම ඒ පරම පවිත්‍ර සද්ධර්මයේ මුළු ලෝකයටම දායාද කරන්න තරම් සුරක්ෂිත කරගෙන ආරක්ෂා කරගත් රටක උපදින්න තරම් ඔබ වාසනාවන්ත වුණා. කුඩා කාලේ ඉඳලා ධර්ම ඉගෙන ගන්න තරම් ඔබ වාසනාවන්ත වුණා. ඒ සියලු ප්‍රතිලාභ ඔබ ලබලා තියෙනවා. අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැති මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙනවා. කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ හැමෝගෙම ඇසුර ඔබට ලැබිලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම තියාගෙන ඉඳෙද්දී මේ මනුෂ්‍ය ජීවිතය ආයෙ කොහෙන් හරි කෙලවර කරගත්තු දුක් සහිත තැනකින් ඒක ඔබේ අවාසනාව. ඒ නිසා ඔබ ඔබේ වාසනාව ගැන හොඳ තක්සේරුවකට එන්න. ඒ වාසනාව ඔබ අගීමකට ලක් කරන්න. අනේ මෙච්චර වටින ජීවිතයක් ලබාගෙන මං මේකෙන් නිසි ප්‍රයෝජන ගත්තද? මේ ඇතිද? මීට වැඩි මං නිවන වෙනුවෙන් කොච්චර අප වෙන්න ඕනද? කැප වෙන්න ඕනද කියලා හොඳට හිතලා බලලා අප්‍රමාදී වෙන්න. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා පංචස්කන්ධේ උපාදානය කරගෙන ඉන්න කම්ම සත්වයාට සංසාරي සැරිසරන්න. එහෙම සසර සැරිසරන්න මොකද වෙන දේ මොකක්ද? ඒ සසර සැරිසරන පුද්ගලයාට මුහුණ දෙන්න වෙන දේ තමයි දුක්ඛමස්ස මහබ්බය. ආයි දුකටපත් වෙන්න වෙනවා. පංචස්කන්ධය උපාදානය කරගත්තොත් මේ දුක කියන එක ආයි ඔබට උරුමයි. නේ? ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලට ඔබ ගොදුරු වෙනවමයි. අපිට දැන් දුක අමතකයි. මොකද කාලයක් වෙනවා දැන් ඉපදීමේ දුක අමතක වෙලා තියෙන ගොඩක් අය. ඉපදෙනකොට කොච්චර දුකයිද? හිතන්න මව් කුසක මාස 8ක් විතර ඕජස් ගොඩක් නැද්දී ගුලි වෙලා වකුඩු වෙලා ඉන්නවා කියන වැඩි ලේසි වැඩක්. දැන් මේ පැයකමාරක් වාඩි වෙලා ඉන්න ගියාම කකුල කිසරයක් දිගාරින්නවද උඩ නේද? එහෙව් එකේ හිතන්න මාස 8ක් ඕජස් ගොඩක් නැද්දී ඉන්නවා කියන වැඩි ලේසි වැඩක්. එහෙම දුක් විඳගෙන ආවේ අපි. අපිට දැන් ඒ දුක අමතකයි. අමතකින් මොකද වෙන්නේ? ආයෙත් උපතකට කැමති. හරියට සිරිපාදි නගිනවා. සිරිපාදිත් එහෙමනේ. නේද? නගිනකොට කියන්නේ මේ නම් අන්තිම ගමන මේ පළවෙනි ගමන ආයෙ නගින්නේ නැහැ කියන තමයි. හැබැයි ආයෙ වීඩියෝ වල අවුරුදු 10 විතර ගිහිල්ලා කවුරු හරි කතා කරලා හොඳ ලස්සන ගමන ගිහිල්ලා අපෝ යට ආසෙයි. අන්න ඒ වගේ. එතකොට මෙහිම ඉපදිලා අපි කොච්චර දුක් විඳලාද?
ලෙඩ රෝග වලට ගොදුරු වෙලා අපි කොච්චර දුක් විඳලා ඇද්ද? වයස්ගත වෙලා අපි කොච්චර දුක් විඳලා ඇද්ද? අපේ වැඩේ අපිට කරගන්නට හැකියාව නැති කර කොච්චර දුක් ඇද්ද? දැන් මේ රොඩු පුටුවේ වාඩි වෙලා ඉන්න මේ මහත්ය දිහා බලන්න. මොනතරම් දුකක් ඉඳලාද? හිතේ සතුටෙන් ඉන්නවා දැන් මම උපස්ථායක මහත් කෙනෙක් ඉන්නේ හින්දා. නැත්තම් හරියට කල්පනා කරලා බලන්න තමන්ට අවශ්‍ය කරන දේ තමන්ට කරගන්න බැරි කොට කියා ගන්න බැරි වෙනකොට මොනතරම් මානසික පීඩාවක් වෙනවද? අපි කවුරුවත් මෙවන් අනතුරකින් සහ මුලින්ම නිදහස් නැහැ. ඔබට මට අපට ඒ தත්ත්වය කර්මානුරූප වූ විය හැකියි. ඒ නිසා ඔබ සැහැල්ලුවට හිතන්න යන්න එපා. ඊළඟ කාරණේ තමයි මරණයටපත් වෙන මොනතරම් පීඩාකාරී. මේ ජීවිතේ මොනතරම් අපි සංසාරේදී විවිධ ක්‍රම වලට මැරිලාද? ගැඩවිල්ල වෙලා උදළුතර පහරකට කැපිලා කොච්චර මැරිලාද? පුංචි සත්තු වෙලා අපි පෑගෙන මැරිලාද? හිතලා බලන්න. බෝම්බ වලට අහුවෙලා කොච්චර කුඩු වෙලා කැපිලා මැරිලාද? තව ටික කාලයක් ගියාම ලංකාවේ පල්ලි වලින් ආවෙච්ච කඩු වලට කැපිලා කොච්චර මැරෙන්න නියමිතව තියෙන්නේ ඇත්ත නේ? ලේසි වැඩක්. මදුරුව වෙලා අපි කොච්චර තැලිලා මැරිලාද? තැලිලා මැරෙන්නේ තුල ඉවස ගන්න පුළුවන් පල්ල අමරණවත් එක්ක නේ? කොච්චර ඇඹරිලා මැරිලාද? එතකොට ඔය මරණ දුක මොනතරම් භයානකද? ඒ අතරේ අප්‍රියයන් එක එකතු වෙන එක මොනතරම් දුකද? අපි ආදරය කරන ප්‍රියයන් අපෙන් වෙන් වෙලා යන තුල අපි කොච්චර අඬා වැටිලාද? කම්පා වෙලාද? එක්කෙනෙක් වෙන්නේ නේ? දෙන්නෙක් වෙන්නේ නේ? මේ දීර්ඝ සංසාරේ කොච්චර ওই විදිහට අඬලාද? වැළපිලාද? ඇයි එහෙම වුනේ? එහෙම වුනේ අන් අයගේ වරදක් නිසා නෙවෙයි. දුක් විඳින්න සුදුසුකම් තියෙන පරිසරයක උපත සකස් කරගත්ත නිසා. අපේම වරදි. එහෙනම් ඒ වරද කොතනින්ද වුනේ? වරදුනේ වෙන අන් තැනකින් නෙවෙයි. ඇහෙන් රූප බලලා ඇලුන ගැටුන තැනයි වරද පටන් ගත්තේ. කනින් ශබ්ද අහලා ඇලුන ගැටුන තැනයි වරද පටන් ගත්තේ. ඉන්ද්‍රියන්ට ගොදුරු වෙන අරමුණු පරිහරණය කරලා ඇලුන ගැටුන තැනයි වරද පටන් ගත්තේ. ඒ වරද කලේ වෙන කවුරුත් නෙවෙයි අපිමයි. ඒ වරදින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ අපටමයි. ඒ නිසා එහෙම කටයුතු කරන කෙනෙකුට අරමුණු හැමේ නොයලී නොගැටි ඒ අරමුණු පරිහරණය කරමින් කටයුතු කරනවා නම් අනිත්‍ය දකිමින් අන්න ඒ තැනත්තාට හිත කෙලෙසුන්ගෙන් නිදහස් කර ගන්න පුළුවන් කියලා බුදුහාමුදුර අවධාරණය කළා. හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගත්ත කෙනා සියලු දුක් වලින් නිදහස් වෙලා එයමා නිවනින් සැනසෙල්ල උදා කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා. ඉතින් ඒ අසා දේවතාව අතිශයින් සතුටටපත් වුණා කියලා සූත්‍රාවසානයේ සඳහන් කළා. ඒක තමයි බණ. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියමු ගන්න හොඳට අහගෙන හිටියද බලන්න. මොකද්ද මම කියලා දුන්න සූත්‍රය? පාඨම ඥානීති සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? සංයුක්ත නිකායේ දේවතා සංයුක්ත. බුදුහාමුදුරු පොතේ වැඩි දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේ දෙවුරම් කියන්නේ මොකද? දිව්‍ය රාමිය විහාරය. බුදුහාමුදුරු වැඩි ගන්න කොටේ. පඨම කියන්නේ පළවෙනි කියන්නේ ජනීති කියන්නේ මොකක්ද? උපද්දවන. ඉපැද්දවීම පිළිබඳව කරන පළවෙනි දේශනාව නිසා පඨම ජනීති කියන නම මේක භාවිත කළා. දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කීයක් ඇහුවද? 4ක්. මොකද පළවෙනි ප්‍රශ්නේ? මේ ලෝකේ සත්වය උපද්දවන්නේ කවුද කියලා. 2. එහෙම ඉපදිච්ච සත්වයාගේ ඔබ මොබ දුවන්නේ මොකද්ද කියලා. 3. සංසාරයට ආපු එක්කෙනාට කියන නම මොකද්ද කියලා. 4. එහෙම ඉපදිච්ච එක්කෙනාට මොන දෙන්න වෙන ලෝකෝ භය. බොහොම හොඳට මතක තියෙනවා. ගොඩක් අය මේක මතක නැති වෙනවා සමහරට ගැඹුරු හින්දා. කෙසේ වෙතත් ඔබ හොඳින් මතක තියාගන්න. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන ගැටළු වලට විසඳුම් ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව මේ ලෝකේ සත්වයෝ උපදින ස්වභාවය අනුව වර්ග කීයක් ඉන්නවද? 4ක්. මොනවද? අණ්ඩජ, ජලාබුජ,
සංසේදක ඕපපාත. ඒ බුදුහාමුදුරු දේශනා කරන සත්වයා උපදින්නේ මොකක් මුල් කරගෙනද? තණ්හා මුල් කරගෙන. තණ්හා ජනේති පුරිසං. ඒතර උපදින්න තියෙන කැමැත්ත නිසා තමයි සත්වය උපදින්නේ. කාගේ කැමැත්ත නිසාද? තමන්ගේ කැමැත්ත නිසා. අම්මා තාත්තාගේ බාහිර පුද්ගලයන්ගේ කැමැත්ත නෙවෙයි ඒකට අදාළ වෙන්නේ. උපදින්න තියෙන තමන්ගේ කැමැත්ත. තමන්ගේ කැමැත්ත නැත්තම් උපදින්නේ නැහැ. අනිත් අය මොන තරම් කැමැත්ත ඇතිව හිටියා. එතකොට ඒ තණ්හාව මම වර්ග දෙකක් ඉස්සෙල්ලා කිව්වා. මොකද වර්ග දෙක? වට්ටමූලික තණ්හාවයි පළවෙනි එක සමුදාචාර තණ්හා. සමුදාචාර තණ්හා කියන්නේ ආයතන වල ඇසෙන තණ්හා. සමුදාචාර තණ්හා කීයක? 6ක්. රූප තණ්හා, ශබ්ද තණ්හා දෝෂික වේ. වට්ටමූලික තණ්හා කියන්නේ මොකද්ද? සසරට හේතු වෙන තණ්හා. වට්ටමූලික තණ්හා වර්ග 3යි. මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට මෙන්න මේ කියන කාම භව විභව කියන තණ්හාවන් ඇති වෙන්නේ හරියටම බැලුවොත් මොකක් නිසාද? අර සමුදාචාර තණ්හාව නිසා. අරමුණු වල ඇති වෙන ඇලීම ගැටීම නිසා. ඒතර අරමුණු වල ඇලෙන ගැටෙන එක නවත්ත ගන්න නම් මොකද කරන්න ඕන? අරමුණු අනිත්‍ය වශයෙන් දකින්න. නේද? අනිත්‍ය වශයෙන් දැක්කම කැමති දේ කැමති විදිහට වෙන්නේ නැහැ කියලා හිතුනාම අතහරිනවා. දැන් පුංචි උදාහරණයක් කියන්න ඒකට ඔන්න දැන් ඔය අත පොලේ ගිහිල්ලා අපි හිතමු පළතුරු තෝරනවා. අඹ වර්ගයක් තියෙනවා. හොඳ ලස්සන අඹ ගෙඩියක් තියෙනවා. මේ පොගලා තියෙන එක මම බයින්නේ. මම දන්නේ ඒකේ අඹ ඇති. ඉතින් අඹ ගෙඩියක් තෝරගෙන එනවා. ඉතින් ඒක තෝරන්නේ සුවඳයයි පාටටයි කන්නාස හිතිලා. ගෙනල්ලා දැන් මෙයා අඹේ කපාගෙන කනවා. කනකොට එයා හිතනවා මම මේ අර තෝරගත්ත අඹේම තමයි මේ කන්නේ කියලා. හරියට බැලුවොත් එයා කන්නේ අඹමද? එයා කන්නේ අඹම නෙවෙයි. එයා කන්නේ මොනවද? හරියට බැලුවොත් එයා කන්නේ කෙල සමග මුසු වූ අඹ. එයාගේ කැමැත්ත ඇති උනේ මොනවටද? අඹවලට. මොන අඹවලට? නිකන් අඹවල. දැන් බැරි වෙලාවත් පොලේ තිබුණා නම් කෙල සමග මුසු අඹ විකුණන්නට ඇත කියලා. ජෑම් බෝතල් වල ඔලිව් බෝතල් වල ඉතිවුණා. කෙලත් එක්කම කයිද? නෑ. ඒතකොට කැමැත්ත ඇතිුනේ එක අඹයකට. කන්නේ දෝ අඹය. නේද? ඒතකොට මේ වෙනස ඔබ තේරුම් ගත්තොත් අන්න ඒ වගේ මොහොතින් මේ අරමුණු වෙනස් වෙලා යනවා කියලා තේරුණොත් ඔබ අර ඇති කරගන්න කැමැත්තත් අඩු කරගන්න. මොකද කැමති වෙන දේ ළඟ ලැබෙන්නේ නැහැ කියලා තන්න නිසා. අන්නේ විදිහට කෙලෙස් අඩු කරගන්න ඔබට හිතේ. කෙසේ වෙතත් තණ්හාව මුල් කරගෙන සසරට සත්වයා වැටෙනවා. ඒ සසරට වැටෙනකොට හිත අරමුණු පස්සේ දුවන තරමට අර සත්වයාගේ හිත තුළ කෙලෙස් වැටෙනවා. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ ඇහුවේ කිංසු පස්ස විධාවති. යාගේ ඔබම ඔබ දුවන්නේ මොකද්ද කියලා. ඒක බුදුහාමුදුරුවෝ දුන්න උත්තරේ තමයි චිත්ත මස්ස විධාවති. යාගේ ඔබ දුවන්නේ හිත. එතකොට සංසාරයට ආපු එක්කිනාට කියන නම මොකක්ද කියලා අහනවා. මොකක්ද නම? සත්වයා. සත්තු සංසාරමාපත්. සත්වයා කියන්නේ පංචස්කන්ධය උපාදානය කරපු එක්කිනා. එහෙම උපාදානය කරපු එක්කිනාට සැරිසරන්න තියෙන තැන, ගමන් කරන්න තියෙන තැන තමයි සසර. ඒතර සසර තල 31කින් යුක්තයි. මොනවා තල 31? දිව්‍ය ලෝක සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, එතන කාමාවචර ලෝක 11යි. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, උතුම් 31යි. ඔය වගේ 31 තලයේවා තවත් මේ විශ්වේ පුරාවටම විසිරලා තියෙනවා. ඒ හැම එකකම මාරුවේ යන අපි ඉපදිලා ඉන්නේ හොඳම තැන. ඒ තමයි ලෝතුරු බුදුවරු පහළ වෙන මේ සත්‍ය. ඉතින් අන්න එතන ඉපදිච්ච අපි උත්සාහවත් විය යුත්තේ බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙලා සංසාර දුක පිළිබඳව දේශනා කරපු ඉගැන්වීම් හොඳින් තේරුම් අරගෙන නැවත එවන් දුකට පත් නොවී ඉන්නට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගන්න එක. ඒ කරන්න පුළුවන් ඔබටයි වෙන කාටවත් නෙවෙයි. බුදුහාමුදුරන්ට අපට පුළුවන් ඒ සඳහා මඟ පෙන්වන්න පමණයි. ඒ ඔබ අපි එකතු වෙලා ඒ මඟ හොඳින් අනුගමනය කළොත් සියලු සංසාරික දුකෙන් එතරව ලැබෙන ඒ අමා නිවන් සුව ඔබට ඒකාන්තයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනකටම මේ අනුශාසනා උපකාර වේවා. මේ උතුම් කුසල් දෙලෙන් හැමත
හැකි තරම් ඉක්මනින් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසීන හැමතුතුම් නිවන් සුව සැලසේවා. පිටවත්නි අද මේ සමාධි විහාරස්ථානයේ අපේ අතිපූජනීය නායක මාහිම්පාණන් වහන්සේ දරම්දිනී නන්දසිරි නායක මාහිම්පාණන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා ඇතිව දායක සභාවේ පින්තුන් හැම දිනාගේම සහයෝගයක් ඇතිව මේ වටිනා ධර්ම දේශනාව සඳහා දායකත්වයේ උසුලා කටයුතු කරන්නේ පින්වත් අඛිල ඉන්ද්‍රජිත් මහත්මයා විසින් විශේෂයෙන්ම මීට මාස 5කට කලින් අභාව ප්‍රාප්ත වූ මෙම විහාරස්ථානයේ දහම් පාසල් ආචාර්යවරයෙකු වශයෙන් සුවිශාල සේවාවක් සිදු කරපු මේ විහාරස්ථානයේ ප්‍රධාන දායකයෙකු වශයෙන් කටයුතු කළ මధుකාරී වසන් මහත්මණියට ස්වාමි දියණියට පින් අනුමෝදන් කිරීමේ උදාර බලාපොරොත්තු වෙනුයි මේ පින්කම් සිදු කරන්නේ. ඒත් එක්කම ලෙස්ලි බාන්දුල මහත්මයාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවත් ඇතිව. ඉතින් මේ බොහෝ දිනාට ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ සලසා දුන්නා. ස්වාමින් වහන්සේලා බොහොම ගෞරවයෙන් වඩම්වාගෙන එවිදී අවශ්‍ය කරන පහසුකම් සපයා දෙමින් අප්‍රමාණ පින් සිටිවිලි රාශියක් සිද්ධ කරගත්තා. මේ මොහොතේ ධර්ම දානමය කුසලයේ සිද්ධ කරගත්තා. මේ රැස් කරගත් උදාර කුසල ශක්තිය අපි පරලෝසපත් මధుකාරී වසම් මහත්මියට ඒ වගේම ලෙස්ලි බාන්දුල මහත්මයා ඇතුළු මේ විහාරස්ථානයේ 20 වසරක් තිස්සේම උන්නතිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම කරපු දායක වෙච්ච සියලු දායක කාරකාදීන්ට පින් අනුමෝදන් කිරීම සිදු කරමු. මේ අත්යන් හැම දිනාගෙම පරලෝසපත් ඥාතීන් සියයට නගාගම් බුදු දෙමව්පියන් ඒ වගේම ස්වාමි භාර්යාවන් දූ දරුවන් විවිධ ඥාතීන් සිටින්නට පුළුවන් ඔබේ ලංකාවේ මියදුන. ඉතින් ඒ හැම දිනම මේ මොහොතේ සිහියට ගන්න. ඒ වගේම පසුගියදා ඇතිවෙච්ච බුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරය හමුවේ ජීවිත අහිමු අපේම සහෝදර ශ්‍රී ලාංකික කිතුමු පැතිමතුන් හැම දිනාටම අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. රටදෑ සමය වෙනුවෙන් දෙවිපිතු වීරෝදාර රණවිරුවන් පින් පවරමු. සියලු දෙනා පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියන පැතුම ඇතිව අපි පින් අනුමෝදන් කිරීම සිද්ධ කරන්න සූදානම් වෙමු. ඉනන්ද මේ ධර්ම ශ්‍රවණය කරලා පරිස්කාර පරිස්කාර ආදී පූජා කළ මේ සර්වාකාරයෙන් පහළ කරගන්න උදාාරතර කුසල ශක්තිය අපි ඥාතීන්ට අනුමෝදන් කරමු. මේ පැනින් පිරී තිබෙන භාජනයේම හිස්ව තිබෙන භාජනයේ පිරී තිරියන්නට සලස්වන්නාසේ පිනේ පිරී සිටින ඔබ අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙලා ඔබේ ඥාතීහු යම් හේතුවකින් පිනෙන් අඩු තැනකින් වුණා පිනෙන් ඉතිරී පැතිරී යත්වා කියන පැතුම ඉතිරවාගෙන පැන් වඩමින් පින් අනුමෝදන් කරන්න හැමෝම ගාථාව කියමින් ඉදම් මේ ඥාතීන ලෝකයේ සම්බුද්ධ ශාසනය සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාදයේ රැකවරණය දායකත්වයේ සුලා කටයුතු කරන පින්වත් අඛිල ඉන්ද්‍රජිත් මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටමත් මේ දායක පින්තුන් හැමෝටම විශේෂයෙන්ම මේ පින්තුන්ට මෙවන් පින් දහම් සිද්ධ කරන්න නිරන්තරයෙන් මත හිත දෙන අපවේන් කැපකිරීම කරන අපේ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ පින්වත් පොඩි හාමුදුරුවෝ ලංකාතිලක ගමේ අපේ පොඩි හාමුදුරුවෝ ඒ වගේම මේ වැඩම කර සිටින අනිකුත් සියලු ස්වාමීන් වහන්සේලාට අපේ ඥානানন্দ හාමුදුරුවෝ ඒ වගේම ධම්මවිලාස හාමුදුරුවෝ ගුණානන්ද හාමුදුරුවෝ උදිත හාමුදුරුවෝ ආදී ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට
දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය උදා කරත්වා මේ දුක් කුඩා හැම දිනාටම මේ විහාරස්ථානයේ ආරම්භ කිරීමේ පටන් මේ මොහොත දක්වාම අප වෙලා කැප වෙලා කටයුතු කරන පිටුතුන් හැමෝටම ඒ වගේම මේ අපේ මේ සංචාරය පහසු කර ගැනීම සඳහා අපට සහාය දක්වපු අපේ සුනිල් චන්ද්‍රාජපක්ෂ මහත්මයා ආදී මේ මහත්මිය ආදී පිටුතුන් හැමතත් සියලු ආශිර්වාද හිමි කරත්වා දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියන දෙවියන් පිටින්දෙමු ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා මේ උතුම් කුසල් වලින් පින්වත් ඔබ හැමෝටම මෙලොව සුව වේවා පරලොව සුව වේවා හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාවචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිඤ්ඤතු හැම දිනාටම තෙරුවන් සරණයි. ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පුත්‍රං නමමං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුල්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමමං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුල්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමමං කාර්මික ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ මහා සංඝපරවරක එක් පොරක් වශයෙන් අපේ ගෞරවනීය තරල්ලේ මොදගෙටි හාමුදුරුවෝ මහත්සේ අද මේ මොහොතේ මහා ඒ ධර්ම ස්කන්ධයේ කොටසක් මහා ධර්ම සම්භාරයක් ලබන්නට අපේ මහත්සේ පිළිදැනුම අවාදීම පිළිබඳව මේ මොහොතේ අපි මොන සතුටපත් වෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේ මහර්ගම ප්‍රතිඥාන ධර්මායතනයේ දහම් අධ්‍යාපනයේ ලැබෙමින් ඒ වගේම අපේ අති ගෞරවනීය මඩියේ මානායක මහින්පාණන් වහන්සේගේ ඒ වගේම ආවුල මානායක මහින්පාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් ඒ ශ්‍රී ලංකා දීපේම බබලෝ මහා සංඝ පරපුර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වශයෙන් අද මේ මොහොතේ මේ අවස්ථාවට ඔබ උදෙසා සිදු කරන්නට යෙදුණු මේ උතුම් ධර්ම දේශනාව පිළිබඳව අපි නැවත නැවතත් උන්වහන්සේට පුණ්‍යානුමෝදනා ස්තුතිය පිරිනමමි. විශේෂයෙන්ම උන්වහන්සේගේ මේ මහා සංඝ පරපුරේ අපාති වදාළ ඒ ගෞරවනීය මහානායක මහින්පාණන් වහන්සේලාට උන්වහන්සේ නමින් මේ පරිලෝ යන්ට දෙන ඥාති හිතයිශී වෙනවා නම් ඒ හැම දෙනාම අප සිහිපත් කරමු. සිහිපත් කරමින් ඒ හැම දෙනාට මේ පින්පෙත් අනුමෝදන් කරනවා. මේ පින් ලැබෙන සුබ දින සුපත් වේවා කියලා සාදු කරමු.